යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගි නාමයෙන් සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ මහෝත්තම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. නැවත වාරයක් දෙවියන් වහන්සේගේ සෙනඟට දෙවියන් වහන්සේගේ සුද්ධ වචනය ප්‍රකාශ කරන්නට ලැබීම ගැන මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. සහෝදර සහෝදරිනී, අපේ සිටින මේ ලංකාව පමණක් නෙවෙයි මුළු ලෝකෙම තවදුරටත් මේ කොවිඩ් වෛරසය තුළ ඉතාමත් ප්‍රබල දුෂ්කර අවස්ථාවකට පත් වෙලා තියෙනවා. හැම රටකම ලෝකයේ තියෙන සංවර්ධන වෙච්ච රටවල්, ඒ වගේම සමාජ වෙමින් තියෙන රටවල්, දුප්පත් පොහොසත් හැම රටකටම මේ කොවිඩ් වෛරසය ප්‍රබල ලෙස බලපා තිබෙන බව අපි හොඳට පැහැදිලි පසුගිය අවුරුදු දෙකකට කිට්ටු වෙන්න පැමිණෙනවා. පසුගිය අවුරුද්දේ ජනවාරි මාසයේ විතර පටන් ගත්ත මේ කොවිඩ් වෛරසයේ ක්‍රියාවලිය දැන් අවුරුදු දෙකකට ආසන්න වේගන යනවා. නොයෙකුත් ප්‍රභේද ඇති කරමින් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය තමයි දැන් ප්‍රකාශ වෙන්නේ. හුඟක් සෙනගට මේ වෛරසය පැතිරෙන විදිහක් තමයි අපි දකින්නේ. අද හුඟක් දෙනා තාමත්ම බියගුළු බයෙන් සිටිනවා මේ වෛරසයට. වෛරසය හැදෙන සෙනග ප්‍රමාණය වැඩි වෙනවා. වෛරසයෙන් මැරෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. අපි දැක්කා පසුගිය අවුරුද්දේ ජනවාරි මාර්තු වෙනකොට මේක දෙසැම්බර් මාසේ පටන් ගත්තේ 2019 දී වුහාන් නගරයේ චීනයේ. එතකොට අපිට ටෙලිවිෂන් එකෙන් දැක්ක පමණයි ඒ වෛරසයේ තියෙන ප්‍රබලත්වය. අපිට දැනුන්නේ ඒක යුරෝපයට ගියා. ඉතාලිය ඉතාමත් ප්‍රබල තත්ත්වයකට වැටුණා. දහස් සෙනග මරණයට භාජනය වුණා. ඒත් අපිට වැඩි දැනුන්නේ නැහැ. යුරෝපයෙන් අප්‍රිකාවට ආවා. අප්‍රිකාවෙන් දකුණු ඇමරිකාවේ රටවල් වලට ගියා. දැක්ක විශාල වශයෙන් සෙනගට වෛරසය පැතිරෙනවා, මරණයට පත් වෙනවා. දැනුන්නේ නැවත වාරයක් මේක ආසියාවට එනවා. ආසියාව ඉන්දියාවට ඇවිල්ලා බංග්ලාදේශ, ඉන්දියාව, පාකිස්තානය. ඉන්දියාවේදී මේක තවත් අලුත් ප්‍රබෝධයක් ඇති කරනවා, ඩෙල්ටා. ඒතකොට අපිට මේ පිළිබඳ යම්කිසි වෛරසය පිළිබඳ සුවඳක්, හරි ගඳක් වගේ දෙයක් අපිට දැනෙනවා. මෙන්න වෛරසය ලංකාවට පැමිණාම දැන් ඒ වුණාට අපිට දැනුන්නේ නැහැ වැඩි. මේක වෛරසයෙන් පීඩා විඳින කට්ටිය තාමත්ම සුළු කොටසක් නිසා. නමුත් මේ වන විට වෛරසය අපි ළඟටම ඇවිල්ලා. අපි දන්න හිතවතුන්, නෑදෑයන්ට මේ වෛරසය වැළඳිලා තියෙනවා. දන්න හිතවතුන්, නෑදෑයන් මේ වෛරසයෙන් මැරිලා තියෙනවා. එමුනම් වෛරසය අපි ළඟටම ඇවිල්ලා. එමනම් සහෝදර සහෝදරිනී, අපි හිතුවටත් වඩා මේ වෛරසයේ ප්‍රබලත්වය දැන් මේ අවස්ථාවේ වෙන නොයෙකුත් රටවල් අත්දැකීමින් දැනීමෙන් සිටිනවා. දෙවියන් වහන්සේගේ කරුණාව නිසා අපි දෙවියන් වහන්සේගේ සෙනගට දෙවියන් වහන්සේගේ කරුණාව නිරන්තරයෙන්ම තියෙනවා. නමුත් මිත්‍යා විශ්වාසවන්තව සිටින ක්‍රිස්තියානි භක්තිකයන් විසින් නොයෙකුත් විශ්වාසයන් තියෙන මේ වෛරසය පිළිබඳ. ඒ වගේම මේ වෛරසයට උපයෝග කරගන්න වැක්සින් එක පිළිබඳව. සමහර කට්ටිය, විශේෂයෙන් මේ ක්‍රිස්තියානි නිකාය විසින් සමහර කට්ටිය, පෙන්තෙකොස්ත සහ ඉවැන්ජලිස්ට් ඒ වගේම මේ ප්‍රණමයික්ස් කියනව කණ්ඩායමක්, ඒගොල්ලෝ හිතන මේ වෛරසයේ
උදෙසා නිෂ්පාදනය කරලා තියෙන මේ වැක්සීන් AstraZeneca වෙන්න පුළුවන්, Moderna වෙන්න පුළුවන්, Pfizer වෙන්න පුළුවන්, Sputnik වෙන්න පුළුවන්, Sinopharm වෙන්න පුළුවන්. මේ ඇමරිකාවෙන්, යුරෝපයෙන්, රෂ්‍යාවෙන් සහ චීනෙන් මේ නිෂ්පාදනය කළ තියෙන මේ වෛරසය සර්පයාගේ සලකුණ කියලා සමහර කට්ටිය කියනවා. සමහර කට්ටිය කියන මේ වෛරසයේ මේ වැක්සින් එක ගත්තොත් එහෙම අපිව ජානමය වෙනසක් ඇති වෙයි කියලා. මේ ඔක්කොම වලට හරි පදනමක් නැහැ. එකිනෙකා කියන දේවල් තව කෙනෙක් පිළිපැදීමෙන් මේ කටයුතු තාක් ව්‍යාකූල තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේ වෛරසයෙන් ජය ගැනීමට අපි තුල ප්‍රතිශක්තිකරණය වැඩි විය යුතුයි. ඒ වෛරසයට සරණ දීමට. කැමෙන් වෙන්න පුළුවන්, අපේ ක්‍රියාවලියෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අඩු නම් එවැනි වැක්සින් එකක් ගැනීමෙන්. මේ වැක්සින් එකේ පිළිබඳ තියෙන මේ වැරදි තොරතුරු මං හිතන්නේ ඉතාමත්ම ලාමක පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන දේ. දෙවියන් වහන්සේගේ වචනය හරියාකාරව නොදන්න කට්ටිය මේ වැක්සින් එක මාකද බීස්, ඒ කියන්නේ මුර්ගයාගේ සලකුණ හැටියට අවබෝධ කරගෙන මේ වැක්සින් එක නොගහ ඉන්න තත්ත්වයක් තමයි තියෙන්නේ. මම පසුගිය සතියේ කිව්වේ විශේෂයෙන්ම සහෝදර සහෝදරනි අපගේ ජානමය වෙනසක් සිදු වෙනයි කියලා මේ වැක්සින් එක ගත්තොත් එහෙම. ජානමය වෙනසක්. මේ වැක්සින් එක ගත්තාම අපි ඉස්සරහදී ජානමය වෙනසක්. මගේ ඊටවත් පුද්ගලයෙක් මේ වැක්සින් එක ගන්න නැතුව ඉතියා මේක ජානමය වෙනසක් ඇති වෙන මේ වැක්සින් එක ගත්තොත් කියලා. මං ඇහුවා එයාගෙන් කොහොමද එහෙම වෙන්නේ කියලා. මොකද්ද තියෙන සහතිකය? ඌව මම දන්නේ නැහැ. හැබැයි මේක ගත්තොත් මට කිසිම සැකයක් නැහැ. මම අවුරුදු මාස 6කින් හරි අවුරුද්දකින් හරි අවුරුදු 5කින් හරි අවුරුදු 10කින් හරි මාව ජානමය වෙනසක් ඇති වෙයි කියලා. එමුනා මං ඇහුවා ඔයා අද වැක්සින් ගහන්න නැතුව මේ වෛරස් එකට භාජනය වෙලා ඒ වෛරස් එකේ තියෙන බලපෑම නිසා ඔබගේ ශරීරයේ තියෙන නොයෙකුත් අනික ප්‍රශ්න නිසා ඔබට ලෙඩේ වැඩි වෙලා මරණයට අදපත් වුණොත් එහෙම ඔබට මොකද වෙන්නේ? මාස 6ක් ඉස්සරහදී ජානමය වෙනසක් වීමටත් ඔබේ ශරීරේ නැහැ. මාස 6ක් වෙන්න පුළුවන්, මාස 12ක් වෙන්න පුළුවන්, අවුරුදු 5ක් වෙන්න පුළුවන්, 10ක් වෙන එතකන් වුණත් ඒ ජානමය වෙනස වෙන්න අද ජීවත් වෙන්න ඕන. එවැනි තමත් ලාමක විදියට හිතනවා මේ විශේෂයෙන්ම දැනීමක් තියෙන පුද්ගලයෙක් පවා. ඊට අමතරව මේ දෙවියන් වහන්සේගේ වචනය හරියාකාරව අවබෝධයක් නැති සමහර සෙනග මේක හිතනවා මේ මුර්ගයාගේ සලකුණ තමයි කියන්නේ. මේක තිබ්බොත් තමයි අපිට බඩු ගන්න පුළුවන්, බඩු එහෙට මෙහෙට යන්න පුළුවන්. එවැනි සංකල්පයක් තුලින් මේ වැනි විශ්වාසයක් ඇතිලා තියෙනවා. සහෝදර සහෝදරනි, ජානමය වෙනසක් මිනිස්යා තුල ඇති වුණේ අද නෙමෙයි, හෙට අනිද්දා නෙමෙයි, තව අවුරුද්දකින් නෙමෙයි. යම් කිසි වැක්සින් එකක් ගැසීමෙන් සහ ආහාර පාන කිරීමෙන් නෙමෙයි. මේ ජානමය වෙනස මිනිස්යා තුල ඇති වුණේ අවුරුදු 6000කට ප්‍රථමයෙන්. දෙවියන් වහන්සේ මිනිස්යාව ඊ타ත්ම නිර්මල ලෙස, ඊ타ත්ම පරිපූර්ණ ලෙස, ඊ타ත්ම සංකීර්ණ ලෙස, ඊ타ත්ම ධර්මිෂ්ඨ ලෙස, ඊ타ත්ම දෙවියන් වහන්සේගේ ස්වරූපේ, දෙවියන් වහන්සේගේ ස්වරූපෙන් මිනිස්යාව නිර්මාණය කරා. ඒ නිර්මාණය කරපු මිනිස්යාගේ වැටීම තුලින් මිනිස්යා තුළ ජානමය විකෘති වීමක් සිදු වුණා.
ඒ ඥානමය විකෘති වීම සිදු කිරීමේ ප්‍රධානම ක්‍රියාකරු වුණේ සාතන්. සාතන් තමයි ආදම් සහ ඒවව විශේෂයෙන්ම ඒව ඒ පාපයට යොමු කිරීමෙන් ඇගේ ශරීරය සූදානම් කරලා තිබ්බේ ආදම් උදෙසා. ආදම් උදෙසා සූදානම් කරපු ශරීරය සාතන් සර්පයා ලව්වා සර්පයාට භාජනය කරා. ඒ තුලින් සර්පයාගේ බීජය ආගේ කුසට ඇතුල් කරා. ඒ සර්පයාගේ බීජය ඇතුල් වුණා පමණක් විමෙන් සර්පයාගේ බීජය ප්‍රකාශ වුණා. කායින් නැමැති පුද්ගලයා. ඒක කායින් ආදම්ගේ දරුවෙක් නෙමෙයි සර්පයාගේ බීජය. ඒක කායින්ගේ පරම්පරාවත් සෙත්ගේ පරම්පරාවත් ආදම්ගෙන් ආව සෙත්ගේ පරම්පරාවත් එකමුතු වුණාම එදා නෝවාගේ දවසේ නිරන්තරයෙන්ම මිනිස්යාගේ සිතුවිල්ල, මිනිස්යාගේ අදහස්, මිනිස්යාගේ කැමැත්ත, මිනිස්යාගේ බලාපොරොත්තුව නපුරමයි. ඊ타ත්ම දුෂ්ට විදිහට, ඊ타ත්ම වංචනික විදිහට, ඊ타ත්ම හොර හිතකින්, හොර ආසාවකින්, තෘෂ්ණාව, ඒ වගේම කාමුක හැඟීම් වලින් ප්‍රචලිත මනසක් මනුස්සයට ඇති වුණා. ඒ ඇතිවීමට හේතුව තමයි මේ ඥානමය වෙනස් වීම. නෝවාගේ දවසේ කායින්ගේ පරම්පරාවත් සෙත්ගේ පරම්පරාවත් එකමුතු වීම තුලින් බිහිවුණු සෙනගට ඥානමය විකෘති වීමක් තිබුණා. ඒ තමයි එදා ඉපදුන ළමයි ඔවුන් විශේෂත්ව වූ කට්ටියක් වුණා. ඊතර විදිය වෙනස්. ලොකු දේවල් කරන්න ඕන. ලොකු දේවල් මාර විදිහට කරන්න ඕන. ඒ වගේම එක ස්ත්‍රියක් නෙමෙයි ස්ත්‍රියන් 3-4 දෙනෙක් තියාගන්න ඕන විවාහයේදී. ඒ වගේම අනිත් පැත්ත. ඥානමය විකෘති වීමක් මිනිස්යා තුල වුණේ අවුරුදු 6000කට පෙර. ඒ නිසා මේ වැක්සින් එක ගත්තාම ඥානමය විකෘති වීමක් සිදු වෙන්නේ. සිදු වුණත් ප්‍රධානම ඥානමය විකෘති වීම සිදු වෙලා ඉවරයි. ඊට තවත් කෙනෙක් එකතු කරන්න අවශ්‍ය මොකද අපි නිරන්තරයෙන්ම මිනිස්සයා නපුරෙන් සිටනවා, නපුරෙන් බලාපොරොත්තු වෙනවා, කාමුක හැඟීම් වලින් සිටනවා. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, සොරකම් කිරීම, බොරු කීම, වංචා කිරීම, ඒ තුලින් තමයි මිනිස්සයා නිරන්තරයෙන්ම ප්‍රකාශ වෙන්නේ. දෙවියන් වහන්සේ විසින් නිර්මලව, ධර්මිෂ්ඨව, පරිපූර්ණ ලෙස මැවුවා වූ ඒ අති උතුම් මනුෂ්‍ය ස්වභාවය මනුෂ්‍යයන්ගෙන් නැති වෙලා ඒක තමයි ඥානමය සිදුවීම, ඥානමය විකෘති වීම සිදු වෙන්නේ. එතෙන් පටන් සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේගේ සලස්ම වුණේ අප සියලු දෙනාටම මුදවා ගැනීමක්. අපව මේ විකෘති තත්ත්වෙන්, අපේ මේ පාපිෂ්ඨ තත්ත්වෙන් අපව මුදවාගෙන, අපව ගලවගෙන අපව නැවත වාරයක් දෙවියන් වහන්සේගේ දරුවන් බවට පත් කළේ. එදා දෙවියන් වහන්සේ ආදම්ට දුන්නා වූ අනපනත වුණේ මම නුඹව මාගේ ස්වරූපයෙන්, මාගේ අලංකාරයෙන්, මාගේ ධර්මිෂ්ඨත්වයෙන්, මාගේ නිර්මලත්වයෙන්, මාගේ සම්පූර්ණත්වයෙන් මම නුඹව නිර්මාණය කරා. එhmenan නුඹට මම ස්ත්‍රියක් දෙනවා, නුඹ තුලින්ම ගන්නා වූ ස්ත්‍රියත් සමග පළ දරන්න. ඒ හැම දරන්නා වූ හැම පුත්‍රයෙක්, හැම දියණියක් ඒ ධර්මිෂ්ඨත්වයේ තියෙන, මාගේ ස්වරූපයේ තියෙන, දෙවියන් වහන්සේගේ දිව්‍යමය ස්වරූපයේ තියෙන පුද්ගලයන් බවට යුතුයි. ඒ තුලින් තමයි මේ ලෝකයේ පරිණත ලෙස, සංකීර්ණ ලෙස, සරල ලෙස, ඒ වගේම ඊ타ත්ම අලංකාර ලෙස පාලනය කළා නැවත වාරයක් දෙවියන් වහන්සේට ගෞරවය පිණිස, දෙවියන් වහන්සේට මහිමය පිණිස මේ ලෝකයේ හැම දෙයක්ම ඉටු කරන්න සදී පැහැදීම. නමුත් ඒ දේ එලෙස කරන්න බැරි වුණා. මොකද සර්පයා අන්තර්ග්‍රහණය කරගත්ත සාතන් සර්පයාව යොදවලා ස්ත්‍රියව පාපයට යොමු කරගත්තා.
ශ්‍රීව අයිති කරගත්තා. ඒ අයිති කරගත්තා වූ ශ්‍රියට නැවත වාරයක් ආදම්ටත් ඒ කාමුක බලපෑම් ඇති කළා. ඒ දුෂ්ටත්වය ඉදිරිපත් කරා. එතෙන් පටන් සහෝදර සහෝදරියනි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණා. එදා ආදම් තුල නැති වුණා වූ සෙනඟ, නැති වුණා දෙවියන් වහන්සේගේ තෝරාගත්තා වූ පරම්පරාව. ආදම් තුල පරම්පරාවක් නැති වුණා. ආදම් තුල ජාතියක් නැති වුණා. ආදම් තුල පිරිසුදු ජනතාවක් නැති වුණා. ආදම් තුල රාජකීය පූජකවරුන් කණ්ඩායමක් නැති වුණා. එහෙමනම් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණා ඒ පටන් ගැනීමේදීම මේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය සිදු වෙනවා. දෙවියන් වහන්සේගේ සර්වඥාණයෙන් දෙවියන් වහන්සේ දැක්කා ඉදිරියේදී ලූසිෆර් පමණක් නෙමෙයි ආදමුත් ඔහුගේ වැටීම සිදු වෙනවා. ඒ නිසා ඒ වැටීම කරන කොටගෙන දෙවියන් වහන්සේගේ තෝරාගත්තා වූ ඒ දෙවියන් වහන්සේගේ තෝරාගත්තා වූ සෙනඟ නැවත වාරයක් ඒ යක්ෂයාගේ ග්‍රහණයට ලක් නොකර දෙවියන් වහන්සේ ඔවුන්ව මුදවා ගැනීමේ ක්‍රියාවලියට යොමු වුණා. ඒ නිසා සහෝදර සහෝදරි බයිබලයේ අපිට දන්නවා මේ බයිබලයේ පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුමේ හැම වචනයක් පාර පටන් ගැනීමේදීම උප්පත්ති පොතේ ඉඳන් ඉල්දර පුතුවා දක්වා තියෙන්නේ පාපිෂ්ඨයෙන් පාපයට වැටුණා වූ මිනිස්යාගේ ගැලවීමේ ක්‍රියාවලිය සහ මුදවා ගැනීමේ ක්‍රියාවලිය. ඒ මුදවා ගැනීමේ ක්‍රියාවලිය තමයි අපි දෙවියන් වහන්සේගේ වචනයෙන් ප්‍රකාශ වෙන්නේ. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි අපිට මේ දේ හරියාකාරව අවබෝධ කරගන්න ඕන. දෙවියන් වහන්සේ බයිබලයේ සඳහන් වෙනවා මේ මුළු විශ්වයටම අත්තිකාරම් දාන්න ප්‍රථමයෙන් බැටළු පෝතකයාව මරණයට පත් කරා. ඇයි ඒ? බැටළු පෝතකයාගේ මරණයක් අවශ්‍ය වුණේ දෙවියන් වහන්සේ තෝරාගත්තා වූ සෙනඟ ආදම් තුල වැටුණ නිසා. ආදම් තුල වැටුණා නම් ඒ පළමු ආදම් නම් දෙවෙනි ආදම් තුල නැගිටීමක් අවශ්‍යයි. ඒ නිසා තමයි සහෝදර සහෝදර දෙවියන් වහන්සේ මිදීමේ ක්‍රියාවලිය, ගැලවීමේ ක්‍රියාවලිය, මිදුම් කරුගේ ප්‍රකාශ වීමක් දෙවියන් වහන්සේ සූදානම් කරේ. ඒ නිසා අද අපි සාකච්ඡා කරන්න යන්නේ මගේ මිදුම් කරුගේ ප්‍රකාශ වීම සහ මගේ මේ මුදවා ගැනීමේ මාර්ගය සම්පූර්ණ වීම. මුදවා ගැනීමේ මාර්ගයේ කෙලවරට පැමිණීම. අනේක තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. එහෙමනම් සහෝදර සහෝදරයන් පළමුව කියවමු යෝබ්ගේ පුතේ යෝබ්ගේ පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 25 සහ 26 ඒත් මහගේ මිදුම්කරු ජීවත්ව සිටින බව අන්තිමේදී උන්වහන්සේ පොළොවේ සිටින බවද මම දනිමි. මේ මාගේ හැම නැතුව ගියයින් පසු මාගේ මාංශය නැතු නමුත් දෙවියන් මාංශය දකින්නේ. මම උන්වහන්සේ දකින්නේ මේ අන්‍යයක් නොව මාගේ ඇස් උන්වහන්සේ දකින්නේ. මේ සඳහන් වෙන්නේ සහෝදර සහෝදරිනි විශේෂයෙන්ම මේ යෝබ්තුමා සඳහන් කරනවා යම් වැදගත් දෙයක්. අපි දන්නවා යෝබ්තුමා ඉතාමත්ම ප්‍රබල දෙවියන් වහන්සේගේ සේවකයෙක්, දෙවියන් වහන්සේගේ තෝරාගත්තා වූ තැනැත්තෙක්. ඔව් යෝබ් පොතේ ලියලා තින ඒ හැම වචනයකම ප්‍රබල එළිදරව් සඳහන් වෙනවා. අපි අහලා තියෙන යෝබ්ගේ කතාන්දරය ලෝභ ඉතාමත් ධනවත් පුද්ගලෙක්. හැම දෙයක්ම උඩ තිබ්බා. උඩ ඉතා හොඳ
ඉඩකඩම් මේ වගේ වස්තුන් සහ උඟක්ම සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඔහුගේ කෘෂි කර්මාන්තයේ සහ අනිකුත් කර්මාන්ත ඉතාමත් වර්ධනය වෙලා ඉතාමත්ම සාර්ථක මිනිසෙක්. දරුවන් සහ පුතුන් සහ දුවරුන් හිටියා. නමුත් දෙවියන් වහන්සේ යක්ෂයාට අවස්ථාව දුන්නා යෝබ් පරීක්ෂාවට භාජනය කරන්න. යෝබ්ගේ දෙවියන් වහන්සේ තියෙන අතර තියෙන සම්බන්ධය පිළිබඳ යක්ෂයා නිකුත් වෙන දෙයක් කතා කරන්න ගිහිල්ලා දෙවියන් වහන්සේ ඉදිරියේ. එහෙමනම් සහෝදර සහෝදරිනී අපි දකිනවා යෝබ්ට දෙවියන් වහන්සේගේ ඉඩදීම මත යක්ෂයාගේ ක්‍රියාවලිය සිදු වෙනවා. යෝබ්ට පීඩනයක් ඇති වෙනවා. යෝබ්ගේ සියලු වස්තුන් නැති වෙනවා. යෝබ්ගේ පුතුන් සහ දියණිවරුන් මැරිලා යනවා. ඔවුන්ට ඉතුරුනේ ඔහුගේ භාර්යාව පමණයි. ඒ භාර්යාව උට කියනවා උඹට මොනවද දැන් ඉතුරුලා තියෙන්නේ? කිසි දෙයක් නැහැ. ඊට අමතරව යෝබ්ට ඔහුගේ ශරීරයට කුෂ්ඨයක් දානවා. ඉතාමත්ම අමාරුවෙන් යෝබ්තුමා සිටිනවා. උන්ගේ භාර්යාව කියනවා උඹ මොකද්ද මේ කරන වැඩේ? මොකද්ද මේ දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවයි කියලා උඹ හිතනවා? නමුත් උඹගේ තත්ත්වය බලපන්නේ. එහෙම කියලා දෙවියන් වහන්සේට සාප කළා මැරියා කියලා යෝබ්තුමාගේ භාර්යාව උට කියනවා. ඒ අවස්ථාවේ දෙවියන් වහන්සේගේ පිළිබඳ තිබ්බා වූ ප්‍රබල අවබෝධය ගැන හිතලා යෝබ් ඉතාමත් කනගාටු වෙනවා, බය වෙනවා මේ ස්ත්‍රී කියපු දේ. එවන දෙවියන් වහන්සේගේ වචනේ අනුව අපි දකිනවා විශේෂයෙන්ම දෙවියන් වහන්සේ ඒ ස්ත්‍රිය ඒ විදිහට යෝබ්ට කියනකොට යෝබ් කියනවා දෙවියන් වහන්සේ මට දුන්නා, දෙවියන් වහන්සේ මගෙන් ගත්තා. නග්නව මා ලෝකයට ආවා, මම ලෝකෙන් යන්නෙත් නග්නව. මම කිසි දෙයක් අරන් ආවේ නැහැ, කිසි දෙයක් අරන් යන්නෙත් නැහැ. එහෙම කියලා දෙවියන් වහන්සේට ඒගේ තියෙන රැඳීම දෙවියන් වහන්සේ විතර අදාපයක් තව වර්ධනය වුණා යෝබ්. ඒ වගේම තමයි ඌ ලිව්වා ඒ හැම පරිච්ඡේදයක් තුලම තියෙන ප්‍රබල එළිදරව්වක්. ඒ එළිදරව්වෙන් අවබෝධ කරගන්න ඔහු විශේෂයෙන්ම දෙවියන් වහන්සේ කවුද? දෙවියන් වහන්සේ මේ මැවිල්ලේ කොටසක්, මේ සෝබා ධර්මයේ කොටසක්, මේ විශ්වයේ කොටසක් නොවන බවට. ඒ යෝබ්ගේ පොත කියවුවොත් එහම අපිට අවබෝධ වෙන කොච්චර ඥානවන්තයක් තිබ්බද කියන එක යෝබ්ට අවබෝධ කරගන්න විශ්වය පිළිබඳ අපේ විද්‍යාඥයන් ගද්දේවල් අවබෝධ කරගන්නත් ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ යෝබ්ට විශ්වය පිළිබඳ ලොකු අවබෝධයක් ලබා දුන්නා. අනේ ඒ අවබෝධයෙන් තමයි ඔහු උගත් දේවල් ඉලා තියෙන්නේ. ඒ නිසා තමයි යෝබ්ගේ පොත ඉතාමත් වැදගත්. දැන් ප්‍රබල ඊදරවක් ඔහු ලබා ගත්තා. මෙතනදී ඔහු කියන විශේෂයෙන්ම මම දන්නවා මගේ මිදුම් කරු ඉවත්. මෙතන යෝබ්ට ලොකු එළිදරවක් තිබුණා. මොකද්ද? එළිදරව. ඔහුට මිදීමක් අවශ්‍යයි. ඔහුට ගැලවීමක් අවශ්‍යයි. මේ ලෝකයේදී මේ සාර්ථක ජීවත් වීම නෙවෙයි. සාර්ථකව ශාස්ත්‍රීයව ජීවත් වීම නෙවෙයි. ඔහු දැනගත්ත ඔහුට මුදවා ගැනීමක්, මිදීමක්, ගැලවා ගැනීමක් අවශ්‍යයි. අන්න ඒ එළිදරව ඔහු අවබෝධ ලබා ගත්තා. ඒ අවබෝධය ලබා ගත්ත පමණක් නෙවෙයි කවුද ඔහුව මුදවා ගන්න කියන එකත් ඒ එළිදරවත් ලබා ගත්තා. ඒ නිසා ඔහු දැනගෙන හිටියා මේ විශ්වයේ මව්වා වූ තරන් මාංශේ, මේ විශ්වයටත් ඉහළින් තියෙන තරන් මාංශේ තමයි ඔහුව මේ පාපිෂ්ඨත්වයෙන්, මේ නපුරෙන් සම්පූර්ණයෙන්ම මුදවා ගලවා ගත හැකි එකම තරන් මාංශික. ඒ නිසා තමයි ඔහු කියන්නේ මම දන්නවා මාගේ මිදුම් කරු ජීවමානයි. මගේ මිදුම් කරු ජීවමානයි. ඒක ප්‍රබල
එළිදරව්වක් අත්දැකීමක් ඕව ඇති. සහෝදර සහෝදරිනි අපිට ප්‍රබල අත්දැකීමක් අවශ්‍යයි. මොකද්ද ඒ අත්දැකීම? ඒ අත්දැකීම තමයි අපගේ මුදුවාගෙන් මුදුම් කරුගේ ජීවමාන ප්‍රකාශ වීම. අපව මුදවා ගැනීමක් කළ යුතුයි. අපව ගලවා ගත යුතුයි මේ පාපිෂ්ඨත්වයෙන්. අන්න ඒ ගලවා ගැනීම උදෙසා අප තුළට ප්‍රකාශ වෙනවා මුදුම් කරු ඔහුගේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ අපි අවබෝධ කරගන්නවා. එපමණක් නෙවෙයි ඔහු කිව්ව මම දන්නවා මගේ මුදුම් කරු ජීවමානයි. එපමණක් නෙවෙයි ඔහු කියනවා මගේ ශරීරය මගේ මාංශය නැතුව ගියයින් පසුවත් මාංශය තුලින් මම දෙවියන් වහන්සේ දකිනවා. මේ දිරා යන ශරීරය පරු ගහලා විනාශ වුණත් මට දෙවියන් වහන්සේ ඉමුදුවා ගැනීම තියෙනවා. එමනම් දෙවියන් වහන්සේ ඔහුගේ මිදුම් කරු හැටියට යෝ එළිදරව් ලබා ගන්නවා. පමණක් නෙවෙයි. පියවරෙන් පියවර කොහොමද මේ මුදවා ගැනීමේ ක්‍රියාවලියට ඔහු නතු වෙන්නේ? ඒ තුලින් ලකින අත්දැකීම් පිළිබඳ ඔහු හොඳ ප්‍රබල අවස්ථාවක හිටියා. සහෝදර සහෝදරිනි මුළු බයිබලයේ සම්පූර්ණ අඩිතාලම වෙන්නේ අපගේ මුදවා ගැනීම පිළිබඳව. අපගේ ගැලවීම පිළිබඳවයි. මොකද අපි සියලු දෙනාම ආදම් තුල නැති වෙලා සිටියේ. ඒ පළමු ආදම් තුලින් නැති වෙච්ච අපි දෙවැනි ආදම් තුලින් නැවත ප්‍රකාශ වේ. එන්නේ ඒ කාරණා ටික ඉටු කිරීම උදෙසා තමයි අද අපි දකින්නේ මේ දිව්‍යමය ප්‍රකාශ වීම මුදවා ගැනීමේ ප්‍රකාශ වීම. දිව්‍යමය මුදවා ගැනීමේ ප්‍රකාශ වීම. එhmenan අපි කියමු දෙවියන් වහන්සේගේ වචනේ කරුණු කීපයක් මේ තවදුරටත් අවබෝධ කරගන්න. උපති පොතේ 32 වෙනි පරිච්ඡේදයේ නික්ම්‍යාම පොතේ 32 වෙනි පරිච්ඡේදයේ 7 සහ 8 7 8 සහ 9 කියමු. ස්වාමීන් වහන්සේ මෝසස්ට කතා කොට ඵලයන්න බැස ඵලයන්නේ. මක් නිසාද නුඹ මිසර දේශයෙන් ගෙනාව නුඹේ සෙනග තමන්ම දූෂණය කරගෙන මා අනකල මාර්ගයේ ඉක්මන්ම අහක්ව ගියෝය. ඔව් වාත්තු වස්සෙකු සදා ඊට නමස්කාර කර පූජා කර එම්බා ඊසල් නුඹ මිසර දේශයෙන් ගෙනාව නුඹගේ දෙවියෝ මෙයයි කිවෝය. තව ස්වාමීන් වහන්සේ මා සෙනග විමස බැලුවා. ඔව් තද කුලල් ඇති සෙනගක් කිය. මෙතනදී අපි දකිනවා දෙවියන් වහන්සේ මෝසස්ට කතා කරලා කියනවා. ඒ අවස්ථාවේදී සහෝදර සහෝදරිනි අපි දකිනවා ඊශ්‍රායල් ජනතාව අවුරුදු 400ක් ඊජිප්තු දේශයේ පාරාවෝ ඊජිප්තු නායකයාගේ ප්‍රබල පීඩනයට රැක්ව වහලුන් හැටියට ජීවත් වුණා අවුරුදු මිලියන 400. අවුරුදු 400ක් ජීවත් වුණා. වහලුන් හැටියට. පරම්පරාවෙන් පරම්පරා 4ක් වහලුන්ගෙන් වහලු බවටපත් වුණා. එවනම් මෙතනදී දෙවියන් වහන්සේ මෝසස් මාර්ගයෙන් ඔවුන්ව මුදව ගන්නවා. ඔවුන්ව ගලව ගන්නවා. නමුත් ගලව ගැනීමේ පමණක් ඒ වහල්භාවයෙන් ගලවා ගැනීමේ පමණක් පමණින්ම
අපගේ මුදවා ගැනීම සම්පූර්ණ වෙන්නේ නැහැ. මුදවා ගැනීම සම්පූර්ණ වීමට නම් ඒක ඒ ක්‍රියාවලියේ නොයෙකුත් අවස්ථාවන් තියෙනවා. ඒ හැම අවස්ථාවකම දෙවියන් වහන්සේගේ කැමැත්තේ ප්‍රකාශ වීම අවශ්‍යයි. ඒ මුදවා ගැනීමේ සම්පූර්ණ වීමට. මුදවා ගැනීමේ සම්පූර්ණ වීම. මුදවා ගැනීමේ සම්පූර්ණ වීම. තමයි මෙතනදී අපි දකින්නේ දෙවියන් වහන්සේ විසින් අපිට ඉදිරිපත් කරනවා. ඒ සම්පූර්ණ වීම උදෙසා තමයි යම්කිසි ක්‍රියාවලියේ ගමන් මාර්ගයේ සම්දිස්ථාන තියෙන්නේ. පළමුුනේ ඔවුන් ඊජිප්ත දේශයෙන් ගලවා ගැනීම. ඒ වහල්භාවයෙන් ගලවා ගැනීම. ඔවුන් ඊළඟට සයිනායි දේශයට ගෙනවා ඒ ඊජිප්තු දේශයෙන් අයින් කරලා. ඔවුන් වහල්භාවයෙන් මිදිලා. වහල්භාවයෙන් මිදුණා වූ මේ සෙනග තිබ්බ එකම බලාපොරොත්තුවයි, එකම අපේක්ෂාවයි. ඒක තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම තුළින් ඉටු වෙයි කියන එක. මේ ගැලවීම ලැබුවත් මේ ඊශ්‍රායල් ජනතාවට ඔහුගේ දෙවියන් කවුද කියන එක අවබෝධ කර ගැනීමේ එල්දරව් තිබෙන්නේ නැහැ. මොකද ඔවුන් වහල්භාවයෙන් නිරන්තරයෙන්ම ඔවුන්ගේ මනස සිටියේ ඊජිප්ත දේශයේ තිබ්බා වූ ශාස්ත්‍රීයත්වයත් ඒ ආර්ථික වර්ධනය තුළින් ඔවුන් නමස්කාර කරේ. ඒ ආර්ථික ශක්තිය සහ ආර්ථික වර්ධනය දෙන්නා වූ ඔවුන්ගේ යම්කිසි ආගමකට නැත්තම් ඒ ක්‍රියාවලියකට. එතකොට අපි දකිනවා සහෝදර සහෝදරිනි, දෙවියන් වහන්සේ මෝසස්ට කතා කරලා සයිනායි කන්දේදී දෙවියන් වහන්සේගේ අනපනත් ආඥා ගැන්වීම ඉදිරිපත් කිරීම හැම දෙයක්ම මෝසස්ට ප්‍රකාශ කරනවා සයිනායි කන්දේදී. එම සයිනායි කන්දේදී ප්‍රකාශ කරන්නේ මේ ඊශ්‍රායල් ජනතාව ගලවගෙන තියනවා වහල්භාවයෙන්. ගලවගත්තා වූ ඊශ්‍රායල් ජනතාවට සම්පූර්ණ මුදවා ගැනීම අත්කර දීමට සඳහා උදෙසා ඔවුන් සිතන විදිහ, ඔවුන් බලාපොරොත්තු වෙන විදිහ, ඔවුන්ගේ අපේක්ෂාවන් වෙනස් කරන්න ඕන. ඒ හැම අපේක්ෂාවක්ම, හැම බලාපොරොත්තුවක්ම, හැම දෙවියන් වහන්සේගේ ඒකත්වයට සම්පූර්ණත්වයෙන් දායක විය යුතුයි. ඒ ඒකත්වය සමග එකමුතු විය යුතුයි. මෙන්න මේ උදෙසා තමයි දෙවියන් වහන්සේ මෝසතුමාට කැඳවලා ඒ දෙවියන් වහන්සේගේ හඬේ තිබ්බා වූ රහස, එළිදරව්ව, කැමැත්ත, සැලැස්ම ඊශ්‍රායල් ජනතාවට ඉදිරිපත් කිරීම උදෙසා ඔවුන් සූදානම් කරනවා. මම හිතනවා ඔවුන් සූදානම් කරනවා දෙවියන් වහන්සේට, දෙවියන් වහන්සේ තුලින් ඔවුන්ට අවශ්‍ය කරන ඒ ඉගැන්වීම් මාලාවක් ඉදිරිපත් කිරීම. අනපනත් ආඥාවන් ඒ හැම දෙයක්ම ඔවුන්ට ඉදිරිපත් කිරීමට සඳහා තමයි දෙවියන් වහන්සේ මෝසස් තුමාට ඒ සයිනායි කන්ද මුදුනට එන්න කිව්වේ. සයිනායි කන්ද මුදුනේදී අපි දකිනවා විශේෂයෙන්ම දෙවියන් වහන්සේ මෝසස්ට දෙවියන් වහන්සේගේ මනස, දෙවියන් වහන්සේගේ සිත, දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ සැලැස්ම පියවරෙන් පියවර දෙවියන් වහන්සේ මෝසස්ට ප්‍රකාශ කරනවා. ඒ පියවරෙන් පියවර ප්‍රකාශ කළා තමයි ඒ ඉන්න අවස්ථාවක තමයි සහෝදර සහෝදරිනි පළමුව අපි දකිනවා එතනදී දෙවියන් වහන්සේ උට දෙවියන් වහන්සේගේ සිතුවිල්ල, දෙවියන් වහන්සේ කැමැත්ත බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ විසින්ම නිර්මාණය කරපු ඒ පර්වත දෙකම නිර්මාණය කළ තියෙන දෙවියන් වහන්සේ. නිර්මාණය කරා පමණක් නෙමෙයි, දෙවියන් වහන්සේ විසින් ඔහුගේ ඇඟිල්ලෙන් ලිව්වා. දෙවියන් වහන්සේට අත් ඇඟිලි නැහැ, දෙමොත් දෙවියන් වහන්සේගේ ඍජු සම්බන්ධය. ඒ පමණක් නෙමෙයි, දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරපු මේ ගල්ඇලි ලියූ ගල්ඇලි දෙක. පමණක් තමයි නෙමෙයි, දෙවියන් වහන්සේගේ සත්‍ය ප්‍රකාශ වීම. දෙවියන් වහන්සේගේ වචනේ තියෙන සත්‍ය ප්‍රකාශ වීම.
එහෙමනම් මෙතන සඳහන් වෙනවා දෙවියන් වහන්සේ මෝසස්ට ඒ දේ කියමින් සිටින අතරතුර මෝසස්ට දෙනවා දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරපු ගල් ලෑලිවල දෙවියන් වහන්සේගේ හස්තෙන් එහෙම ඒ කියන්නේ ඍජුවම දෙවියන් වහන්සේගේ හස්තෙන් දෙවියන් වහන්සේගේ ගුරුසා දෙවියන් වහන්සේගේ මනසෙන් ඊශ්‍රායල් ජනතාවගේ හදවතට ඍජුවම මේ වචනය ඉදිරිපත් වීමයි. නමුත් මෝසස් තුමා දවස් 40ක් රාත්‍රී 40ක් සයිනායි කන්දේදී ඉන්න නිසා ඔවුන්ට ලොකු විශ්වාසයක් තිබ්බා. ඉවසීමක් තිබ්බේ නැහැ. අපි කියමු නික්බයාම පොතේ හතේ ඉන්න අට ස්වාමීන් වහන්සේ මෝසස් කතා කොට ඵලයන් බැස ඵලයන් මක් නිසාද නුඹ මිස්ර දේශයෙන් ගෙනාවු නුඹේ සෙනඟ තමන්ම දූෂණය කරගෙන මා අනකල මාර්ගයේ නොඉක්ම ආහක ගියෝස ඔවුන් වාස්තු කළ වස්තුක සදා ඊට නමස්කාර කරා. අපි දකිනවා විශේෂයෙන්ම වාස්තු කර වස්සෙකු වාස්තු කර වස්ස කියන්නේ මේක අඩයාලම. ඊජිප්තුවන් නමස්කාර කරලා වාස්තු කළ වස්සෙකුට. ඒ වාස්තු කළ වසු පැටියා ඊශ්‍රායල් දේශයේ දෙවියන්ගේ අඩයාලම. ඊජිප්තු දේශයේ දෙවියන්ගේ අඩයාලම. ඊජිප්තු දාසීන් නිරන්තරයෙන්ම ඔවුන් නමස්කාර කරේ පිළිමවලට ඍජුවම සම්බන්ධ වූ දෙවිවරු. ඒ නිසා මෙතනදී අපි දකිනවා ඔවුන් ආරාන්ට කියනවා මෙයා ඉන්නේ නැහැ. අපිට දෙවි කෙනෙක් අවශ්‍යයි. ඒ නිසා ඔවුන් කතා කළා අන්තිමේදී ආරාන්ට ඔවුන්ගේ රම්බාන්න දීලා ඔවුන් වස්සෙක නිර්මාණය කළා. වස්සෙක නිර්මාණය කළේ වස්සට නමස්කාර කරනවා. නමස්කාර කරනවා පමණක් නෙවෙයි ඔවුන් හැසිරෙන ආකාරය වෙනස් වෙනවා. දෙවියන් වහන්සේ මෝසස්ට කියනවා මෙන්න උඹ ගෙනාව වූ සෙනඟ මන් මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. ඒ ගෙනාව වූ සෙනඟගේ මොනවද අද කරලා තියෙන්නේ? ඒ උන්ගේ ක්‍රියාවලිය මොකද්ද කියන දෙවියන් වහන්සේ මේ මෝසස්ට කියනවා. මෝසස් පල්ලෙහාට එනකොට ඒක දැක්කහම ගල්වැල් දෙක පොළොවේ ගහලා එක සිනුවිස් වෙනවා. ඊශ්‍රායල් ජනතාව තිබ මහඟු අවස්ථාවක් ගිලිහි ගියා. දෙවියන් වහන්සේත් සමග ඍජු සම්බන්ධයක් ඇති කිරීමෙන්. එතෙන් පටන් ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේගේ සලස්ම දෙවියන් වහන්සේ කැමැත්ත සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඔවුන්ගේ දේවල් කරමින් සිටියා. දෙවියන් වහන්සේගේ මනස අවබෝධ කරගන්න නැතුව ඔවුන්ගේ මනස තුළින් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමේ පරම චේතනාවෙන් පමණක්ම ඔවුන් ක්‍රියා වුණා. එවනම් සහෝදර සහෝදරිනි අපි දකිනවා විශේෂයෙන්ම ඔවුන් කිව්වා මේ තමයි අපේ ඊජිප්තුවෙන් ගෙනාවු දෙවියන්. කවුද? මේ අඹපුල වාස්තු කරපු වසු පැටියෙක්. සහෝදර සහෝදරිනි අද මේ ලෝකයේ ක්‍රිස්තියානි සභාවන් වෙනකොට වෙලා තියෙන තේ තත්ත්වය. ඔවුන් අනිකුත් ආගම් වගේම ශාස්ත්‍රීයත්වය ප්‍රගතිය ඇති කරන්නා වූ දෙවි කියන තමයි ඔවුන් සැදී පැහැදී. කිසි දෙයක් ලැබෙන්නේ නැත්නම් ඒ දෙවියාගෙන් වැඩක් නැහැ කියලා ඔවුන් ඒ වගේ මනසකින් තමයි සිටින්නේ. එහෙනම් අපි දකිනවා සහෝදර සහෝදරිනි විශේෂයෙන්ම මෙතනදී ඔවුන් වස්තෙක්ට නමස්කාර කරනවා මොකද ඔවුන්ට ඒ මුදවා ගැනීම සම්පූර්ණ වුණ නැති නිසා. ඔව් ගලවගෙන තිබුණා විතරයි පිනේ ඊජිප්තුවෙන් එළියට ආව. නමුත් මුදවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙනවා. අපේ ජීවිත තුලත් සහෝදර සහෝදරිනි මේ මුදවා ගැනීමේ ක්‍රියාවලියේ සම්දිස්ථාන කීපයක් තියෙනවා. ඒ හැම සම්දිස්ථානයකදීම අපිට ජයග්‍රහණය කළ යුතුයි. ඒ නිසා තමයි ඉල්දුරා පොතේ පළමු පරිච්ඡේදය 3 කියන්නේ සභා කාලය ගැන.
ඒ හැම සභා කාලයකදීම දෙවියන් වහන්සේගේ අඩ ප්‍රකාශ වීමේදී දෙවියන් වහන්සේ දුන්නව සැලැස්ම අවබෝධ කරගෙන එයට යොමු වීමට අපි සැදී පැහැදී සිටිය යුතුයි. අපි කියමු උපත්ති මේ නික්පයාම පොතේ 32 එකේ ඉඳන් 5 දක්වා. මෝසස් කන්දෙන් බසින්ට ප්‍රමාද වෙන බව සෙනග දැන ආරෝන් ළඟට ගොස් නැගිටින්න පොරොන්දු පිණිස අපේ දෙවියන් වහන්සේගේ අපට දෙවියන් වහන්සේගේ සදාපන්න මනිකසාද විසදේශයෙන් අප ගෙනාව මනුෂ්‍යයා වූ මෝසස්ට කුමක් වේද අපි නොදනිමි. ආරෝන්ද නුඹලාගේ භාර්යාවන් කියන්නේ. එතන අපි සඳහන් වුණේ සහෝදර සහෝදරනි ඔවුන් කියනවා අපි මේ ප්‍රදේශයෙන් ගෙනාවු අපේ මෝසස්තුමා අපි දන්නේ මොනවා වෙලාද කියලා. ඒ නිසා අපිට අවශ්‍යයි දෙවියෙක්. මේ වසු පැටියා නැත්තම් සර්පයා ඊජිප්ත දේශේ සලකන්නේ හැම ආගමක්ම ඊජිප්ත තිබ්බව හැම ආගමක්ම නොකුත් සෙනග නොකුත් ආගම් තියෙනවා. දැන් ඊජිප්ත දේශෙත් නොකුත් ආගම් තිබ්බා. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි මේ ඔවුන් මේ වසු පැටියකට නමස්කාර කරේ. මොකද වසු පැටිය ඍජුවම සම්බන්ධයි ඊජිප්ත දේශයේ ශාස්ත්‍රීයත්වයට එක්ක. ඒ නිසා අපි මේ අවස්ථාවේදී අවබෝධ කරගන්නවා මේ වසු පැටියාගේ ක්‍රියාත්මක වීම නැත්නම් වසු පැටියාගේ ඉදිරිපත් වීම තුලින් දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ දෙවියන් වහන්සේගේ මනමාලියට නැත්නම් ස්වභාවයට තිබව මහඟු අවස්ථාව නැවත වාරයක් ගිලිහි යනවා. දෙවියන් වහන්සේ කවුද කියලා ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙන තරක් යන්න අවස්ථාව ලැබිලා. අපි දන්නවා සහෝදර සහෝදරිනි විශේෂයෙන්ම මේ ලෝකෙ සිටින හැම ආගමක්ම ක්‍රිස්තියානි ආගමත් සමග පෙන්ටෙකොස්ට් කැරිස්මැටික් ඒ හැම ආගමක් තම තුලම බලාපොරොත්තු වෙන්නේ ද්‍රව්‍යමය ලෞකික දේවල් අත්පත් කර ගැනීම. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඔහුව සම්පූර්ණයෙන්ම බිඳුවර බැස්සලා. ඉසා ජනතාව බිඳුවර බැස්සලා. ඔවුන් අවස්ථාව දුර නැවත වාරයක් පටන් ගන්න. දෙවියන් වහන්සේගේ වචනය පමණක් අවබෝධ කරගෙන ඒ දරාවක් නැතිව අපිට මේ ගමන ඉස්සරහට යන්න බෑ. ඒ නිසා තමයි සහෝදර සහෝදරී දෙවියන් වහන්සේ අබ්‍රහම් මාර්ගී සජ්ජාන්තර කතා කරනවා. මේ කරපු දේ මේ කරපු ක්‍රියාවලිය මේ සර්පයා එහෙම නැත්නම් ශාස්ත්‍රීක වූ වස්සාව නමස්කාර කිරීමෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ යම් කිසි පිළිකුල් භාවයකට පත් වෙනවා මේ කට්ටිය. ඒ නිසා මේ රිද්දියෙන් තන වූ ඒ වස්සා නමස්කාර කිරීම දෙවියන් වහන්සේ පිළිකුල් කරා. අදත් ඒ වගේ තමයි සහෝදර සහෝදරනි ක්‍රිස්තියානි නිකායවල ක්‍රිස්තියානි පෙන්ටෙකොස්ටල් ඉවැන්ජලිස්ට් නිකායවල දෙවියන් වහන්සේ අවබෝධ කරගෙන දෙවියන් වහන්සේ නමස්කාර කරනවට වෙනුව ඔවුන්ට අවශ්‍යයි ඔවුන්ගේ ප්‍රගතියේ ඔවුන්ගේ ආර්ථික වර්ධනයේ ආර්ථික ප්‍රගතියේ දෙවිවරුන් වෙතට ලං වෙන්න. ඒ දෙවිවරුන් සහ දෙවි පිළිම වලට ලං වෙලා ආර්ථික දියුණුව පමණක් බලාපොරොත්තුෙන් ක්‍රියා කරන කට්ටියකුත් අපි දකිනවා මේ රටේ වුණත් ඉන්නවා. එදා දෙවියන් වහන්සේගේ සෙනඟ
මෝසස්ගේ පැමිණීම ප්‍රභාවෙන් නිසා ඔවුන් කකා බිබී ජොලි කරමින් ඉන්න අවස්ථාවක තමයි නැවත වාරයේ දේශ වහන්සේ ප්‍රකාශ වෙන්නේ. සහෝදර සහෝදරිනි, බයිබලයේ සඳහන් වෙනවා උප්පත්ති පොතේ 32 වෙනි පරිච්ඡේද නික්මියාම් පොතේ 32 වෙනි පරිච්ඡේදයේ කියමු 6 සහ 8. තවද පසුදාව විලාසිනී නැගිට දවන පූජා ඔප්පු කළේය. ශාන්ති පූජාව දිනාවේ. එවිට සෙනඟ කන්ටත් පොන්ටත් අද අසපු ඉඳ පසුව සෙල්ලම් කරන්නට නැගුණේය. ස්වාමීන් වහන්සේ මෝසට කතා කොට ඵල යන්නේ බැරි බැස ඵල යන්නේ. මක් නිසාද නුඹ මිශ්‍ර දේශයෙන් ගෙනාව නුඹේ සෙනඟ තමාම්ම දූෂණය කරගෙන මානක මාර්ගයෙන් පිටත් වයි. එහෙමනම් සහෝදර සහෝදරියනි, අපි දකිනවා ඊශ්‍රායල් ජනතාව ඔවුන් ඒ ඊජිප්තුවේ වහල්භාවයෙන් ගැලුණාට ගැලවීම ලැබුවට ඔවුන් පොරොන්දු දේශයේ ඊසාන්‍ය දේශයේදී දෙවියන් වහන්සේගේ හඬ අසන්ට ටිකක් පොඩි පැකිලීමක් තිබ්බා. මොකද අපි දෙවියන් වහන්සේ තුල හරියාකාරව ගමන් කරන්නේ නැත්නම්, දෙවියන් වහන්සේ තුල අපි අපේ ජීවිතය ධර්මිෂ්ඨකරණය කරලා නැත්නම්, අපි විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ සේවය කරන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල නෙමෙයි, නමුත් වෙන බලාපොරොත්තු තුලින්. එහෙමනම් මෙතනදී අපි දකිනවා විශේෂයෙන්ම මනුෂ්‍යයාගේ හැසිරීම තුලින් අපි දකිනවා දෙවියන් වහන්සේගේ සෙනඟට ලොකු පීඩනයක් ඇති වෙනවා. මේ හුඟක් වෙලාවට මෙවැනි පුද්ගලයෝ ඔවුන්ට අවශ්‍ය කරන දෙවි කෙනෙක් හදා ගන්නවා. ඒ දෙවි කෙනාට නමස්කාර කරනවා. මොකද ඌට තමයි ඔවුන්ගේ වැරදි වලින් ආරක්ෂා කරන්න පුළුවන්. හොරකමෙන් නිදහස් කරගන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් දේවල් බලාපොරොත්තුෙන් සිටිනවා ඒ අවස්ථාව වෙන විට. එහෙමනම් සහෝදර සහෝදරිනි, දෙවියන් වහන්සේගේ හොඳ හිත අවබෝධ කර ගැනීමට, ලබා ගැනීමට යම් කිසි කැපකිරීමක් කරනවා වගේම මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේ මේ එළිදරව්වට කොතරම් කාලයක්, ශ්‍රමයක් සහ ධනයක් වැය කරලා තියෙනවද කියලා අවබෝධ කරගන්න මේ මිනිස්සුන්ට අවශ්‍යයි. එවනම් ඒ තුලින් තමයි අපි දකිනවා මේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමේ අවස්ථාවක සමාන ලාට මේ කායින්ගේ සහ ඔහුගේ පරම්පරාව කට්ටිය ඒ නිසා තමයි සහෝදර සහෝදරනි නික්මයාම පොතේ 30 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 2 දක්වා දෙවියන් වහන්සේ කතා කර මේ සියලු වචන වර්ධාරණසේක. මිශ්‍ර දේශයේ කා පිටතද ගිරා වූ තාගේ දෙවි ස්වාමීන් වහන්සේ මා හැර අන් දෙවිවරු තට ඇතුල් නොවේසේ. දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙනවා එතුමා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ. අන් දෙවි කෙනෙක්වත් අන් පුද්ගලයෙකුට නමස්කාර කිරීමක් නෙවෙයි. ඒ නිසා මෙතන දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් වෙන්නේ මොකද්ද? දෙවියන් වහන්සේගේ සෙනඟ මුදවා ගැනීමේ ක්‍රියාවලියකට නතු කිරීම. අපි කියමු නැවත වාරයක් අපි කියමු උප්පත්ති නික්මයාම පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 6 සහ 6
6වෙනි පරිච්ඡේදයේ නික්‍රියාවචිත් පොතේ 6වෙනි පරිච්ඡේදයේ 6-7 එබැවින් ඊශ්‍රායල් පුත්‍රයන් කතාවට මම යෝවා වහන්සේය මිසර වරුන් තබන ලද බරවලින් නුඹලා පිටත් ගෙනෙමි. ඔවුන්ගේ වහල්කමින් නුඹලා නිදහස් කරන්නෙමි. දිගු කාල භාවකින් මා විනිශ්චයකින්ද නුඹලා බුදන්නෙමි. නුඹලා මාගේ සෙනග කොට පිළිගෙන නුඹලාට දෙවි කෙනෙක් වෙන්නෙමි. මෙසේ මා මිශ්‍ර වරුන්ගෙන් බර නුඹලා පිටතගෙන නුඹලා වූ දෙවියන් වහන්සේ බවට ගන්නෝ. මෙතන දෙවියන් වහන්සේ කියනවා මම තමයි නුඹලාව මුදවා ගන්නෙ. නුඹලා මාගේ සෙනග මම නුඹලාගේ දෙවියන්. ඒ මුදවා ගැනීමේ ක්‍රියාවලිය දෙවියන් වහන්සේ මෝසෙස්ට පැහැදිලි කරනවා. මම තමයි නුඹව මිශ්‍ර දේශයෙන් මුදවා ගන්නා වූ දෙවි. නුඹලා මාගේ සෙනග මම නුඹලාගේ සෙනග. නමුත් මේ සෙනග දෙවියන් වහන්සේ ඔවුන්ගේ මුදුන් කරු කියන එක අවබෝධය නැහැ. දැන් යෝබ් තුබා කියනවා මම මගේ මුදුන් කරුව දන්නවා. නමුත් ඊශ්‍රායල් ජනතාව ඔවුන්ගේ මුදුන් කරුව දැනගෙන හිටියේ නැහැ. ඔවුන්ට ගැලවීම ලැබුණත් මුදවා ගැනීම එළදරව් තිබ්බේ නැහැ. උන්ට ගැලවීම තිබ්බා. බාල්භාවයෙන් ගැලවීම තිබ්බා. නමුත් මුදවා ගැනීම එළදරව් උන්ට තිබ්බේ නැහැ. ගැලවීම තිබ්බත් මුදවා ගැනීම එළදරව් නැත්තම් ඔවුන් නමස්කාර කරන්නේ මොකද්ද? වසු පැටියෙක්. දකින්න දෙයි. යම්කිසි ඉමේජ් එකක්, යම්කිසි ස්වරූපයක් අවශ්‍යයි. අන්න ඒක තමයි වෙනස දෙවියන් වහන්සේගේ සෙනගත් වංචනික සෙනගත් අතර. ගැලවීමක් තිබෙන්න පුළුවන්. නමුත් බුදුවා ගැනීම සම්පූර්ණ විය යුතුයි දෙවියන් වහන්සේගේ සෙනග හැටියට. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ කියන්නේ මම තමයි නුඹලාව මුදවා ගන්නා තරන් වහන්සේ. මම නුඹලාව මුදවා ගත්තොත් එහෙම ඒක සම්පූර්ණ වූ මුදවා ගැනීමක්. ඒ සම්පූර්ණ වූ මුදවා ගැනීම තුලින් මම නුඹලාගේ දෙවියන්න් වෙනවා. නුඹලා මගේ සෙනග වෙනවා. නමුත් මෙතනදී අපි දකිනවා සහෝදර සහෝදරිනි ඊශ්‍රායල් ජනතාවට ගැලවීම තියෙනවා. ඔවුන් මිශ්‍ර දේශයෙන් වහල්භාවයෙන් ගැලවුලා ලැබුණා. නිදහස ලැබුණා. නමුත් ඔවුන් සම්පූර්ණ මුදවා ගැනීමක් සිදු වුණේ නැහැ. ඒ නිසා තමයි මෝසස් තුමා සයිනායි කන්දේ දෙවියන් වහන්සේ සමග කාලය ගත කරන දවස් 40 කාලය ගත කරන අතරතුර ඔවුන් කියනවා කෝ එයා නම් එන්නේ නැහැ. අපව මේකින් ගෙනම් මේ මෙතන ඔවුන් කියනවා නික්බයාම පොතේ 32 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පරිච්ඡේදයේ උන් කියනවා එකේ ඉඳන් 4 දක්වා මෝසස් කන්දෙන් බසින්න ප්‍රමාද වෙන සෙනග දැක ආරෝන් ළඟට රැස්ව නැගිටින්න අපට පෙරට යන පිණිස අපිට දෙවි කෙනෙක් සාදා පානිය. මක්නිසාද මිසර දේශයෙන් අප ගෙනා මනුෂ්‍යයා වූ මේ මෝසස් කුමක් වේද නොදනිමු. ආවෘත නුඹලාගේ භාර්යාවන්ගේ පුත්‍රයන් දුවරුනි කන්වල තිබෙන ආරණ කුණ්ඩරාබලන ගලවා මා ළඟට ගෙනිලා එවිට මුල්සෙන තමන්ගේ කන්වල තිබූ කුණ්ඩාබල ලබා ගලවා ආරෝන් වෙත ගෙනාවේ. ඔහු ඒවා ඔවුන් අතින් ගෙන කැටයම් කරන ලද ආයුධයකින් හැඩකොට වාස්තු වස්සෙකු සැදුවෙකේ. ඔහු දෙම්බා ඊශ්‍රායල් නුඹ මිශ්‍ර දේශයෙන් ගෙනා වූ නුඹගේ දෙවි මෙයයි කීවේ. එකද සහෝදර සහෝදරිනි. දෙවියන් වහන්සේ තමයි කිව්වේ මම නුඹලාව මුදව ගන්නවා. නුඹලා මාගේ සෙනග මම නුඹලාගේ දෙවි. නමුත් මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේ සමග මෝසස් තුමා දවස් 40ක් ගත කරන අතරතුර ඔවුන් කියනවා අපි දන්නේ මෙයාට මොකද්ද වුනේ කියලා. අපිට අවශ්‍යයි අපිව මිශ්‍ර දේශයෙන් ගෙනා වූ දෙවි කෙනෙක් අපේ ඉදිරියේ අවශ්‍යයි.
අද මේ ලෝකයේ තිබෙනවා ආගම්. ආගම් ප්‍රධාන පෙරේ ආගම් කීපයක් තියෙනවා. ක්‍රිස්තියානි ආගම, ඒ ආගම නොයෙකුත් නිකායන් වලට කැඩලා තියෙනවා. බෞද්ධ ආගම, බෞද්ධ දර්ශනය, හින්දු ආගම, හින්දු ඉස්ලාම් ආගම, මේ හැම ආගමකම ආගමික නායකයෙක් නැත්නම් දිව්‍යමය දෙවි කෙනෙක් සිටිනවා. ඒ දිව්‍යමය දෙවි කෙනෙක් මේ හැම ආගමකින්ම ක්‍රිස්තියානි ආගමක පවා ඒ හැම ආගමකින්ම යම්කිසි මිනිස්යාට යම්කිසි මේ ලෞකික මේ ලෝකයේ ශාස්ත්‍රීයත්වය මේ ලෝකයේ ලෞකික ද්‍රව්‍යමය ආශිර්වාද වලට සූදානම් කිරීමක් තමයි සිදු වෙන්නේ. ඒ හැම ආගමකම දෙවි කෙනෙක් හිටනවා. ඒ දෙවියා ඔවුන්ගේ ශාස්ත්‍රීයත්වයේ අඩයාලම. එහෙමනම් මේ අවස්ථාවේදී ආරොන්ට කියන මෙයා ඉන්නේ අපේ දෙවි කෙනෙක් අපිව ගෙනාවු දෙවි හැටියට දෙවි කෙනෙක් නිර්මාණය කරන්න. උන් වස් එක නිර්මාණය කරන වස්ත තමයි ඊජිප්ත දේශයේ හිටියා වූ ශාස්ත්‍රීයත්වයේ අඩයාලම නැත්තම් දෙවි. ඒතකොට උන් උට නමස්කාර කරන මේ තමයි අපේ දෙවියන්. ඒ නිසා සහෝදර සහෝදරනි අද දෙවියන් වහන්සේ පිළිබඳ හරි එළිදරව්වක් නැති කට්ටිය ඔවුන්ගේ මුදවා ගැනීම පිළිබඳව මෙහෙවැනි අදහසක් දකින්නේ. ගැලවීමයි මුදවා ගැනීමයි කියන්නේ ක්‍රියාවලි දෙකක්. මුදවා ගැනීම ක්‍රියාවලියක්. ඒකට පටන් ගැනීමක් තියෙනවා, ඒකට අවසානයක් තියෙනවා. ගැලවීම පටන් ගැනීමක් පමණයි. ඒ ගැලවීම තුළින් මුදවා ගැනීමට නික්ම යුතුයි. මුදවා ගැනීම ගැලවීම තුළින් නිදවා ගැනීමට නික්ම වෙනවා නම් මුදවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ විය යුතුයි. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේ කවුද කියන එක අවබෝධ කර ගැනීමට තමයි දෙවියන් වහන්සේ එදා මෝසස්ට දෙවියන් වහන්සේගේ දේවත්වය දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨත්වය ප්‍රකාශ කළේ. මා මුලදී කිව්වා වගේම මේ විශ්වය මැව්වා වූ මේ විශ්වය පාලනය කරන්නා වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ, සර්ව ඥාන දෙවියන් වහන්සේ, සර්ව ව්‍යාප්ත දෙවියන් වහන්සේ විශ්වයේ කොටසක් නෙමෙයි. විශ්වයේ කොටසක් විශ්වයට අයිති නැහැ. සබහා ධර්මයට අයිති නැහැ. මැවිල්ලට අයිති නැහැ. මැවිල්ලෙන් ඉහළින් සිටින්නේ. සබහා ධර්මයෙන් ඉහළින් සිටින්නේ. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේ මේ විශ්වය අවුරුදු බිලියන 14කට ප්‍රථමයෙන් මේ විශ්වය නිර්මාණය කරා. විශ්වයට ඉහළින් සිටින්නේ. ඒක ලුසිෆර්ටත් ඒක අවබෝධ කරගන්න බැරි වුණා. ඌ ගියා උඩට යන්න ගියා. දෙවියන් වහන්සේ විශ්වයටත් ඉහළින් මැවිල්ලටත් ඉහළින් සිටින දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේට ප්‍රකාශ විය හැකි ස්වරූපයක් නැහැ. දෙවියන් වහන්සේ අදෘශ්‍යමානයි ආත්මයක්. දෙවියන් වහන්සේගේ ස්වරූපයේ ධර්මිෂ්ඨත්වය තුළින් සම්පූර්ණත්වය තුළින් දෙවියන් වහන්සේගේ පිරිසුදු භාවය ප්‍රකාශ වෙනවා. එහෙමනම් මෙතනදී අපි දකින්න දෙයක් තමයි සහෝදර සහෝදරිනි මේගොල්ලෝ වසු පැටියකට නමස්කාර කරන්න පටන් ගන්නවා කියනවා මෙයා තමයි අපිව ගෙනාවේ. නමුත් දෙවියන් වහන්සේ මොව ගලවා ගැනීමේදී කිව්වා මම තමයි මේ ප්‍රදේශයේ මුදවා ගන්න. මක් නිසාද? මම නුඹලාගේ දෙවියෝ බවට පත් දෙවි පියාණන් බවට පත් වීම. නුඹලා මාගේ සැනග. එනේ ක්‍රියාවලිය සන්දිස්ථාන කීපයකින් කටයුතු කරන ක්‍රියාවලිය. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීම
අපි හීබ්‍රු පොතේ 10 වෙනි පරිච්ඡේදය බැලුවොත් එහෙම 10 වෙනි පරිච්ඡේදයේ 14 ඉඳන් 18 දක්වා කිව්වොත් මක්නිසාද උන්වහන්සේ පිරිසුදු කරන ලබන්නන් එක පූජාවකින් සමකාලට සම්පූර්ණ කළසේක. සුද්ධාත්ම වහන්සේ අපට සාක්ෂි දෙමින් එදවස්වලට පසු මා විසින් ඔවුන් සමග කරන ගිවිසුම නම් මාගේ විවස්ථා ඔවුන්ගේ සිත්වල තබා ඒව ඔවුන් සිහියේ ලියන්නෙමිය. ස්වාමීන් වහන්සේ කියනසේක. උන්වහන්සේ කතා කොට ඔවුන්ගේ පාප වල් අධර්මිෂ්ඨකම තවත් සිහි නොකරම්මිය. ඉතින් ඒවාට කමාව තිබෙන තැන පාපය ගැන පූජාවක් නැත. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිදුම් කරුවෙක් වුණේ. ගැලුම් කරු පමණක් නෙමෙයි මිදුම් කරුවෙක් වුණේ. ඔහුගේ ඒ අනගී ලේ පූජා කරලා ඒ මුදවා ගැනීමක් කරේ දෙවියන් වහන්සේගේ ඒ මුදවා ගැනීමේ සැලැස්ම සම්පූර්ණ කිරීම. මුදවා ගැනීමේ සැලැස්ම සම්පූර්ණ කිරීම උදෙසා තමයි යේසුස් වහන්සේ කුරුසේ මැරිලා ලේ වගුරලා මේ ක්‍රියාවලිය නිමයි කියලා මේවා කරලා පාතාලයට ගිහිල්ලා පරණ ගිවිසුමේ හිටපු සාන්තුරුවරින් සම්පූර්ණයෙන්ම උදවාගත්තා. උදවාගෙන කිව්වා ස්වර්ගයේ පෘථිවියේ බලය මට දීලා තියෙනවා. දෙවියන් වහන්සේගේ ආත්මය ලබා ගන්නකම් උඹලා රැඳී බලය. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි අපිට මෙතන දකින්න පුළුවන් දේ තමයි අපගේ මුදවා ගැනීම සම්පූර්ණ විය යුතුයි. ඒ මුදවා ගැනීම සම්පූර්ණ වීමට නම් අපිට මුදවා ගැනීම පිළිබඳ එළිදරව් අවශ්‍යයි. මුදවා ගැනීම පිළිබඳ එළිදරව් ඒක තමයි අපිව මුදවා ගන්නේ කවුද? අපි නැති වුණේ කාටද? මේ නැති වුණේ දෙවියන් වහන්සේට. ආදම් තුලින් අපි නැති වුණා. ඒ පළමු ආදම් තුලින්. දෙවෙනි ආදම් තුලින් අපිව නැවත වාරයක් දෙවියන් වහන්සේ වෙතට අයිති කරලා දෙනවා. නැති වූ දෙවියන් වහන්සේගේ ඒ දරුවා පුත්‍රයන් සහ දියණියන් නැවත වාරයක් දෙවියන් වහන්සේ වෙතට බාර දීමේ ක්‍රියාවලිය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුදවා ගැනීම මුදුන් කරු හැටියට ඉටු කරේ. මුදවා ගැනීමේ මුදුන් කරු හැටියට ඉටු කළා එතුමාගේ ආත්මය අපිට දීලා දෙවියන් වහන්සේ පිළිබඳ සැබෑ එළිදරව්ව. දෙවියන් වහන්සේ යම් කිසි ස්වරූපයකට යම් කිසි පිළිමයකට මේ මැවිල්ලේ කොටසකට භාජන පුද්ගලයෙක් නෙමෙයි මේ මැවිල්ලට ඉහළින් සිටිනා වූ අපගේ දෙවියන් වහන්සේ දෙවිය පියාණන් වහන්සේ. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි අපි කියවොත් එහෙම පළමු යොහාන් 3 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 3 දක්වා. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ කියන ලබන පිණිස පියාණන් වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපිට අපට දී වදාළසේක්දයි බලපල්ලිය. අපි එබඳු ඒ නිසා ලෝකයා උන්වහන්සේ නැදීන් බැවින් අපද අඳුරන්නේ නැත. ප්‍රේමවන්තය දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝය. අපි කොයි ආකාරයේ අය වොන්නුමදයි තාම ප්‍රකාශ වී නැත. උන්වහන්සේ ප්‍රකාශ වුණාම අපි උන්වහන්සේට සමාන බව දනිමු. මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේව දකින්නෙමු. උන්වහන්සේ කෙරෙහි මේ බලාපොරොත්තු තිබෙන සියලු දෙනාම උන්වහන්සේ පිරිසුදු සිතාක්මෙන් තමුණ පිරිසුදු කරගන්න. මෙතන පැහැදිලි සහෝදරතර මෙතන ඉඳරව. මෙතන කියනවා අපගේ මුදවා ගැනීම සම්පූර්ණ වෙන්නේ අපි දෙවියන් වහන්සේගේ
දරුවෝ බවට සම්පූර්ණ වීම තුළින් අපිට දෙවියන් වහන්සේ දෙවි පියාණන් කියනා වූ ආමන්ත්‍රණය කරලා පමණක් නෙවෙයි දෙවියන් වහන්සේගේ දරුත්වය පමණක් නෙවෙයි හිතුමා අපේ පියාණන් හිටි පමණක් නෙවෙයි අපගේ මේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්න අඩයාලම තමයි අප තුල ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය ප්‍රකාශ වීම. අප මුදවා ගැනීමේ ක්‍රියාවලියේ ඒ සම්දිස්ථානයක් පසු කරන ප්‍රබල දෙයක් තමයි අපි පාපයෙන් පව් සමාව පමණක් නෙවෙයි සුද්ධාත්මයන් වහන්සේගේ පරිපූර්ණ පමණක් නෙවෙයි දෙවියන් වහන්සේගේ වචනය අපි තුල අපේ ශරීරගත වීම පමණක් නෙවෙයි අපි උන්වහන්සේ ප්‍රකාශ වුණාම අපි උන්වහන්සේ සමාන වන බව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි අපගේ මුදවා ගැනීමේ ප්‍රකාශ වීම. ඒ මුදවා ගැනීමේ ප්‍රකාශ වීම තමයි අපි තුලින් සිදුවේ යුත්තේ. අන්න ඒ දේ තමයි සහෝදර සහෝදරිනි යෝබ්තුමා එදා ඒ විදිහට කියන්නේ. මෙහෙම කියනෝ යෝබ් සුභාරංචි 19 වෙනි පරිච්ඡේදයේ 25 සහ 26 දක්වා. ඒත් මාගේ මිදුම් කාර්යයන් ජීවත් වන බවද අන්තිමේදී උන්වහන්සේ පොළොවේ විසින බවද දනිමි. මේ මාගේ හැම නැතුව ගියන් පසුව මාගේ මාංශය නැතුව නමුත් දෙවියන් මාංශය දකින්නේ මේ මම උන්වහන්සේ දකින්නේ. මම මාගේ මිදුම් කරු කවුද කියන එක දන්නවා. ඊශ්‍රායල් ජනතාව තිබ්බ ප්‍රශ්නයක් තමයි දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම කිව්වත් එහෙම හරකා දන්නවා ඔහුගේ අයිතිකාරය කවුද කියලා. බැටළුවා දන්නවා ඔහුගේ අයිතිකාරය කවුද කියලා. එළුවා දන්නවා ඔහුගේ අයිතිකාරය. නමුත් මගේ ඉස්සන ඊශ්‍රායල් ජනතාව දන්නේ ඔහුගේ අයිතිකාරය කවුද. විශේෂයෙන් මිදුම් කරු. සහෝදර සහෝදරනි එදා යෝබ්ට ඒ එළිදරව් තිබ්බ කවුද ඔහුගේ මිදුම් කරු. ඔහුට මිදුම් කරුවෙක් අවශ්‍ය වුණා. ඔහු මිදුම් කරු එන්නත් ඉස්සලා ඒ මිදුම් කරු මිදීම පිළිබඳ අවබෝධය ලබා ගන්න. අද අපිට මුදවා ගැනීමක් ඇතිලා තියෙනවා. අපගේ මුදවා ගැනීමේ සම්පූර්ණත්වය යම්කිසි දේව ස්වරූපයකින් නෙවෙයි. මම මිනිසුන්ට දෙවිවරුන්ගේ ස්වරූපයක් අවශ්‍ය නැහැ පින්තූරයක්. ස්ටැචු එකක්. නමුත් දෙවියන් වහන්සේගේ වචනය අපි ශරීරගත වීම තුළින් දෙවියන් වහන්සේගේ වාක්‍ය අපි ශරීරගත වීමේ තුළින් ඒක තමයි යෝහන් තුමා කියන්නේ. පැහැදිලිවම කියන්නේ මොකද්ද? ඒක තමයි. අපි දෙවියන් වහන්සේගේ පුත්‍රත්වය ලබා ගන්නා වූ තැන අපි දෙවියන් වහන්සේගේ දරුවා කියන ලැබෙන පිණිස පියාණන් වහන්සේ කෙම්බද ප්‍රේමයක් අපිට වදාළසේ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුලින් අපි දෙවියන් වහන්සේගේ දරුත්වය ලබා ගන්නවා. අපි මුදවා ගැනීමේ සම්දිස්ථානය කරා යෑමේදී. ඒ දෙවියන් වහන්සේගේ දරුවන් නැත්නම් පුත්‍රයන් නැත්නම් දීනියන් බවට පත් වීම තුලින් ඔකිය ප්‍රේමවන්තට අපි දෙවියන් වහන්සේගේ දරුවෝයයි අපි කොයි ආකාරයේ වෙන්නේ මුදයි තාම ප්‍රකාශ වෙන්නේ නැත. නමුත් මේ ප්‍රකාශ වීමේ කාලය දැන් ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේ ප්‍රකාශ වීම වුණාම අපි උන්වහන්සේට සමාන බවක් දැනෙනවා. සහෝදර සහෝදරියනි මේක තමයි දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලිව කියන්නේ. දෙවියන් වහන්සේට යම් කිසි මුදවා ගැනීමේ සැලැස්මක් තියෙනවා. ඒ මුදවා ගැනීමේ සැලැස්මේ ක්‍රියාවලියක් තමයි සහෝදර සහෝදරියනි අපි දකින්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරනවා. අපි ගත්තොත් එහෙම යෝහන් සුභාරංචියේ 17 වෙනි පරිච්ඡේදය. යෝහන් සුභාරංචි 17 වෙනි පරිච්ඡේදයේ එකේ ඉඳන්
3 දක්වා පළමුව. යේසුස් වහන්සේ මේ දේවල් කියා ස්වර්ගයේ දෙසට ඇස් යොමුවා කියනසේක. පියාණනි පෑ පැමිණ තිබේ. ඔබේ පුත්‍රයාට ඔබේ දුන් සියල්ලන්ට ඔහු විසින් සදාකාලික ජීවනය පිණිස ඔබ සියලු මනුෂ්‍යයන් කෙරෙහි ඔහුට බලය දුන්සේක. පුත්‍රයා ඔබට ගෞරවය පමන පිණිස ඔබ පුත්‍රයාට ගෞරවය පමන මැනිය. සදාකාලික ජීවනය නම් මෙය එකම සැබෑ වූ දෙවියන් වහන්සේ වෙන ඔබ සහ ඔබ විසින් එවන තනන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔවුන් හැඳින ගැනීමය. ගැලුම් කරු මුදුන් ගැනීම පිළිබඳ එළිදරව්. මෙතන සඳහන් කරන යේසුස් වහන්සේ. එනත වාරක් මා කියනවා. යේසුස් වහන්සේ මේ දේවල් කියා ස්වර්ගයේ දෙස ඇස්වීමා කියනසේ පියාණනි පෑ පැමිණ තිබේ. ඔබගේ පුත්‍රයාට ඔබ දුන් සියල්ල ඔහු විසින් සදාකාලික ජීවනය දින පිණිස මනුෂ්‍යයන් කෙරෙහි ඔහු බලය දෙන පුත්‍රයා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ යම්කිසි සෙනඟක් මුදවා ගැනීම උදෙසා යේසුස් වහන්සේට බාර දීලා තියෙනවා. ආදම් තුල නැති වුණා. ඒ සියලු සෙනඟ ඔබ දුන් සියලු සෙනඟ ඔවුන්ට සදාකාලික ජීවනය දෙන පිණිස මම ක්‍රියා කළා තියෙනවා. තුන්වෙනි වගන්තිය. සදාකාලික ජීවනය මේ එකම තැබෑ වූ දෙවියන් වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවතන් වහන්සේ යේසුස් වහන්සේ කිව්වා ඔවුන් විසින් ඇඳින ගැනීම. ගැලුම් කරු අඳුර ගැනීම. කවුද මේ ගැලුම්? හතරවෙනි වගන්තිය. ඔබ මට කරන්න දුන් වැඩ මම වැඩ තීන්දුව කර පොළවේදී ඔබේ ගෞරවයට පැමිණීම. දැන් පියාණනි ලෝකයේ තිබෙන්නේ පළමුවෙන් ඔබ වෙතට මට මහිමයෙන් ලැබූ මා ගෞරවයට පැමිණෙන්න මැනව. ඔබ ලෝකයෙන් මට දුන්න මනුෂ්‍යයන්ට ඔබේ නාමය ප්‍රකාශ කළෙමි. ඔබ සන්තක වූයේ. ඔබ ඔවුන් මට දුන්සේක. ඔහු ඔබගේ වචනය ආරක්ෂා කළෝය. බලන්න සහෝදර සහෝදරියනි මේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය ගැන දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කියන්නේ කොහොමද? දෙවියන් වහන්සේ විසින් ඔහුට බාර දුන්නා වූ සෙනඟ යේසුස් වහන්සේ විසින් මුදව ගත්තා. ඒ සෙනඟට දෙවියන් වහන්සේගේ වචනය දුන්නා. උන් ඒ වචනය පිළිගත්තා. පිළි අරගෙන ඒ වචනය තුල ක්‍රියාත්මක වෙනවා. 7 වෙනි වගන්තිය 17. ඔබ මට දුන් සියල්ල ඔබගේ පැමිණුණු බව ඔහු දනිති. මක්ටිසාද ඔබ මට දුන් වචනය ඔහුට දුන්නා. දෙවියන් වහන්සේගේ නිර්මල වූ සත්‍ය වචනය. මට දුන් වචන මම ඔවුන්ට දුන්නේ. ඔහු ඒවා පිළිගෙන මා ඔබ වෙතින් පැමිණා බව දැන මා ඔබ එව් විශ්වාස කළෝය. මම ඔවුන් ගැන ආඥා කළේ ලෝකයා ගැන ආඥා. නමුත් 9 වෙනි වගන්තිය. නමුත් ඔබ මට දුන්න ඔවුන් ගැන ආඥා කළේ මක්නිසාද ඔබගේය. මා සන්තක සියල්ල ඔබගේ ඔබ සන්තක සියල්ල මාගේ. මමද ඔවුන් තුල ගෞරවය පැමිණෙමි සිටිමි. මා ලෝකයන් මම තුලින් ඔවුන් මෙතන තියෙනවා. මමද ඔවුන් තුල ගෞරවයට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෞරවයට පත් කරේ අප තුලින්. අප මහිමයට යේසුස් වහන්සේගේ මහිමය අප තුලින් ප්‍රකාශ. ඒ නිසා මෙතන කියනවා සුද්ධෝ පියාණනි අපි ඒකත්වෙන් සිතාමෙන් ඔවුන්ද ඒකත්වෙ පිණිසන ඔබ මට දුන් ඔබගේ නාමයෙන් ආරක්ෂා කරමු. ඔබ මට දුන් ඔබගේ නාමයෙන් ඔවුන් ආරක්ෂා කරමු. ඔවුන් ප්‍රවේශම් කරමු. එමනම් සහෝදර සහෝදරියනි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කියන ඔබ මට යම්කිසි මහිමයක් දුන්නා නම් ඒ මහිමය මම ඔවුන්ට දීලා තියෙනවා. එමනම් මගේ මහිමය ඔවුන් තුලින් ප්‍රකාශ වේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරේ. එළිදරව්වට ඔවුන් ඉදිරියට ආවිත්. ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රියාවලිය දෙවියන් වහන්සේගේ සම්පූර්ණත්වය එළිදරව්වට ඉදිරියට ගිහිල්ලා ඔවුන් දෙවියන් වහන්සේගේ මුදවා ගැනීමේ සම්පූර්ණත්වයට ළඟා කරගෙන කොහොමද ළඟා කරන්නේ? නැවත වාරයක් යෝහන් සුභාරංචියේ
17 වෙනි පරිච්ඡේදයේ 14 ඉඳන් 17 දක්වා. මම ඔවුන්ට ඔබගේ වචනේ දුනිමි. මා ලෝකයට අයිති නැතිසේම ඔවුනුත් ලෝකයට අයිති නැති නිසා ලෝකය ඔවුන්ට වෛර කළේ. ඔබ ලෝකයෙන් ඔවුන් අහක් කරන පිණිස නොව නපුරාගෙන් ආරක්ෂා කරන පිණිස යාඥා කරමි. මා ලෝකයෙන් නොවන්නාක් මෙන් ඔහුද ලෝකේ නොවන. සත්‍යයෙන් සත්‍යතාවෙන් ඔහු පවිත්‍ර කළ මැනව ඔබගේ වචනයේ සත්‍ය. සහෝදර සහෝදරිනි, මේ මුදවා ගැනීමේ මේ කාලය තුල අපි ඉන්නවා. මේ මුදවා ගැනීමේ කාලය තුල සිදුවෙන ප්‍රබලම ක්‍රියාවලිය තමයි දෙවියන් වහන්සේගේ සත්‍ය වචනයෙන් අපිව පිරිසුදු කිරීම. මේක මුදවා ගැනීමේ ක්‍රියාවලිය. මුදවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වීම. අද උගක් ආගම්වල විශේෂම ක්‍රිස්තියානි ආගම තුල උගක් බොරුව, වංචාව, බොරු ඉගැන්වීම් තියෙන අවස්ථාවක්. අනේ එවැනි අවස්ථාවක අපගේ මුදවා ගැනීම සම්පූර්ණ වීමට, අපගේ මුදවා ගැනීම නිම කිරීම උදෙසා, අපගේ මුදවා ගැනීම සම්පූර්ණ කිරීම උදෙසා, අපගේ මුදවා ගැනීමේ ප්‍රතිඵල ඇති කිරීම උදෙසා, ඒ අපගේ මුදවා ගැනීම තුලින් අපගේ මේ ශරීරයේ ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ දුන්නු මහිමය අප තුළින් ප්‍රකාශ වේ. ඔබ මට දුන්නා මහිමය මම උන්ට දීලා තිනවා. ඒ මගේ මහිමය උන් තුළින් ප්‍රකාශ විය යුතුයි. ක්‍රිස්තුස් වහන්සේගේ මහිමය කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ කන්වත් ඇස්වත් කොණ්ඩේවත් නෙවෙයි. සත්‍ය වචනේ ලිදරව්. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ සිතුවිල්ල. දෙවියන් වහන්සේගේ වාක්‍ය වචනේ. එමනම් ඊතුමා කියන්නේ මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේ කියන මම උන්ට සත්‍ය දීලා තියෙනවා. ඔබතුමාගේ වචනේ සත්‍ය. ඒ සත්‍ය වචනය ඔවුන් තුලින් ප්‍රකාශ විය යුතුයි. සත්‍ය වචනේ ඔවුන් තුලින් ප්‍රකාශ විය යුතුයි. මේකයි කියන්නේ 17 වෙනි වගන්තිය. සත්‍යතාවෙන් ඔහු පවිත්‍ර කළ මැනව ඔබගේ වචනේ සත්‍යය. සත්‍ය වචනයෙන් ඔහුම පවිත්‍ර කළ මැනව. එවනම් සහෝදර සහෝදරිනි, ක්‍රිස්තුස් වහන්සේව අපිව මුදවා ගැනීම සම්පූර්ණ කර ගැනීමේ ක්‍රියාවලියේදී අපිව නැවත වාරයක් අපව ඔසවා ගැනීමේ ක්‍රියාවලියට නතු කිරීමට ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුෙන් සිටින අපි සියලු දෙනාම දෙවියන් වහන්සේගේ සත්‍ය වචනයෙන් අපිව පවිත්‍ර කළ යුතුයි. ඔබගේ වචනේ තමයි සත්‍ය. දෙවියන් වහන්සේගේ වචන. නිසා සහෝදර සහෝදරිනි, සභා කාල 7ක් තුර දෙවියන් වහන්සේගේ වචනය, නිර්මල වචනයට වංචනික දේවල්, බොරු දේවල් ඉදිරිපත් කළා. මුලාවෙන් මුලාවට සෙනගක් ඉදිරි ගෙනියන අවස්ථාවක දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේගේ ජනතාවට, දෙවියන් වහන්සේගේ පිරිසුදුභාවය අත්දැකිය යුතු ජනතාවට, දෙවියන් වහන්සේගේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය නිම කිරීමේ කටයුත්තේ ප්‍රධාන සම්දිස්ථානයකට අපි ඇවිල්ලා ඉන්නවා. දැන් යෝබ් කිව්වා මම මාගේ මිදුම්කරු ජීවත් වෙන බව දන්නවා. මේ මාගේ ශරීරය විනාශ වුණත් මම දෙවියන් වහන්සේව අත්දකින්න මාගේ ශරීරය. කොහොමද? දෙවියන් වහන්සේගේ සත්‍ය වචනය මා තුළ ශරීරගත වුණා. ඒ නිසා තමයි ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ ඔබ මාව අනුභව කරන්න. මාගේ ශරීරය අනුභව කරන්න. මාගේ රුධිරය බොන්න. මාගේ ශරීරය අනුභව කරනවා නම් මාගේ රුධිරය බොන ඒ තැනත්තා මා තුලත් මාව තුලත්. ඒ කියන්නේ වචනේ. සහෝදර සහෝදරිනි,
අපිට මුදවා ගැනීමේ සම්පූර්ණත්වය අපි තුලින් ප්‍රකාශ වෙන්නේ දෙවියන් වහන්සේගේ සත්‍ය වචනය අපි තුල අන්තර්ගත වෙලා සත්‍ය වචනය අපි තුලින් ප්‍රකාශ වීම තුලින් ක්‍රිස්තුස් වහන්සේගේ මහිමය ප්‍රකාශ වෙන සම්දිස්ථානයකට ඇතුල් වීම තමයි සහෝදර සහෝදරනි අපගේ මුදවා ගැනීමේ ප්‍රධාන සම්දිස්ථානය කරා අපි සැදී පැහැදී සිටිනේ පියවරින් පියවර අනිකුත් මාර්ගයේ ගමන් කිරීම නිසා ගැලවීමෙන් ඔබට ගිය මුදවා ගැනීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඊශ්‍රායල් ජනතාව ඊජිප්තු දේශෙන් ගැලවීම ලැබුණට ඔවුන්ට මුදවා ගැනීමේ ක්‍රියාවලියට ඇතුල් වෙන්න බැරි වුණා. මොකද ඔවුන්ගේ දෙවි කෙනෙක් කියලා සැලකුවේ වස්සෙක්ට. අද ආගමික ක්‍රිස්තියානි ආගමත් මේ වගේ තමයි. නමුත් දෙවියන් වහන්සේගේ නිර්මල වූ ස්වභාව මනමාලිය මුදවා ගැනීමේ ක්‍රියාවලියට දායක වෙලා නතු වෙලා සිටින ජනතාව දෙවියන් වහන්සේගේ සත්‍ය වචනය ක්‍රමක්‍රමයෙන් එළිදරව් කරගනිමින් සිටිනවා. ඒ එළිදරව් කරගන්නා වූ සත්‍ය වචනය එළිදරව් කරගන්නා පමණක් නෙමෙයි එළිදරව් කරන්නා වූ සත්‍ය වචනය තුල ජීවත් වෙනවා. ඒ සත්‍ය වචනය තුල ජීවත් වීම තුලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන්ගේ ගතිපැවැතුම් වලින් ඔවුන්ගේ හැම දෙයකින් ප්‍රකාශ වෙනවා. ඒ ප්‍රකාශ වෙන්නේ මොකද්ද? ධර්මිෂ්ඨත්වය, සම්පූර්ණත්වය, පිරිසුදුභාවය. ඒ පිරිසුදුභාවයෙන් ප්‍රකාශ වෙන්නේ මොකද්ද? සුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණත්වය. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මහිමයටපත් කරනවා. කොහොමද? දෙවියන් වහන්සේගේ වචනය අප තුළ අන්තර්ගත වෙලා වචනේ ක්‍රියාත්මක වෙලා වචනේ සත්‍ය ප්‍රකාශ වෙලා දෙවියන් වහන්සේගේ දේව ස්වරූපය යේසුස් වහන්සේගේ ස්වරූපය ප්‍රකාශ වෙලා දෙවියන් වහන්සේගේ දරුත්වය සුද්ධ ජාතියක් බවට පත් වෙනවා. රාජකීය පූජකයන් බවට පත් වෙනවා. තෝරාගත් වූ ජනතාව බවට පත් වෙනවා. ඒ මුදවා ගැනීමේ සම්පූර්ණත්වයේ ක්‍රියාත්මක වෙනවා. මුදවා ගත්තා වූ තරන් මාංශ මා මුදවා ගත්තේ කවුද කියන මට එල්දරව ලබනවා. එල්දරව ලැබීමේදී මගේ මුදවා ගැනීම නිර්මාණය වෙන්නේ නිම වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීමට මම සැදී පැහැදී සිටීම. ඒ සැදී පැහැදී සිටීමට නම් මම සත්‍යයෙන් සත්‍යයට යන්න ඕන. සත්‍යයෙන් සත්‍යයට පමණක් නෙමෙයි සත්‍ය මා තුළ අන්තර්ගත වෙන්න ඕන. සත්‍යයෙන් මායට ඒ ඉරිදව ලැබෙන ධර්මිෂ්ඨත්වය ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ ප්‍රකාශ වීම. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් වෙනවා පැහැදිලිවම එළිදරව් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ එළිදරව් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ අපි ඉන්නවා මේ සභා කාලේ කියන්නේ මොකද්ද? මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත් ඔහු වෙතට ඇතුල් ඔහු මා සමග කන්නේමි මම ඔහු සමග කන්නේමි. මා ජයග්‍රහණය කර මා පියාණන් වහන්සේගේ සිංහාසනේ ඉඳගත් සේම ජය ගන්නාට මාගේ සිංහාසනේ ඉඳගන්න. අනුභව කිරීමක් කියන්නේ. මොකද්ද මේ අනුභව කරන්නේ? මාගේ හඬ අසා දොර ඇරියොත් එහෙම මා ඔහු වෙතට එනවා. ඔහු මා වෙතට එනවා. අපි අනුභව කරනවා. ඔහු මා සමග මා ඔහු සමග. මොකක්ද අනුභව කරන්නේ? වචන. සත්‍ය ප්‍රකාශ වීම. සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ ක්‍රිස්තුස් වහන්සේ හට දෙවියන් වහන්සේ විසින් දුන්නා වූ මුදවාගත යුතු සෙනඟට පමණයි මේ සත්‍ය අවබෝධ කරගන්න හැකියාව අවස්ථාව ලැබෙන්නේ. ඒ සත්‍ය අවබෝධ කරගන්නා වූ සෙනඟට සත්‍ය ශරීරගත විය යුතුයි. සත්‍ය කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේගේ වචනේ තුල තියෙන දෙවියන් වහන්සේගේ සැලැස්ම,
දෙවියන් වහන්සේගේ කැමැත්ත සහ දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව. දිව්‍යමය කැමැත්ත, දිව්‍යමය බලාපොරොත්තු, දිව්‍යමය සැලැස්ම. අපි යේසුස් වහන්සේගේ සම්පූර්ණත්වයට පැමිණි එතුමාව ගෞරවයට පත් කරව, එතුමාව මහිමයට පත් කිරීම. යේසුස් වහන්සේගේ මනසින් සිටීමත් කටයුතු කිරීමත්. ගැලවීම සම්පූර්ණම සෙනගක් උදෙසා තමයි යේසුස් වහන්සේගේ ප්‍රකාශ වීම සිදු වෙන ඉදිරියේදී. ඉස්සරහට මා ඉදිරිපත් කරන්නේ කොහොමද යේසුස් වහන්සේගේ ප්‍රකාශ වීම සිදු වෙන්නේ? මනමාලිය ගලවා ගත්තා, මුදවා ගත්තා. මුදවා ගැනීම ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලියේ ප්‍රබල සම්දිස්ථානයක් තමයි අපි දෙවියන් වහන්සේගේ සත්‍ය වචනය අප තුල අන්තර්ගත වීමත්, ඒ අන්තර්ගත වුණු සත්‍ය වචනය අප තුලින් ප්‍රකාශ වීම තුලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මහිමයට පත් කර ගැනීම. එදා අපොස්තලවරුන්ට සුද්ධාත්මයන් වහන්සේ ප්‍රකාශ වුණාම, ඒ සුද්ධාත්මයන් වහන්සේ උන් සම්පූර්ණ වුණාම, සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය සම්පූර්ණ වුණාම, එතුමා සුද්ධාත්මයන් වහන්සේ නිරන්තරයෙන්ම වචනය විතර වචනේ සත්‍ය කියනවා. ඒ තමයි සුද්ධාත්මයන් වහන්සේ සත්‍ය ආත්මය කියන්නේ. ඒ සත්‍ය වචනේ ප්‍රකාශ වුණාම ඔවුන්ගේ හැම ක්‍රියාවලියක්ම ධර්මිෂ්ඨ වුණා. පිරිසුදු වුණා. සම්පූර්ණ ක්‍රියාවල වුණා. දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව, දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුව, දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු අනුව වුණා. එහෙම වුණාම ඔවුන් සියලු දෙනාම ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට බවට පත් වුණා. ඒ නිසා තමයි ඔවුන්ට ක්‍රිස්තියන්, එහෙම නැත්නම් ක්‍රිස්තුස් කියලා ඔවුන්ට කතා කරේ. ක්‍රිස්තුස් කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය තියෙන කට්ටියට. ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය තියෙනවා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ, දෙවියන් වහන්සේගේ වචනය අප තුලින් ප්‍රකාශනය කරනවා. සත්‍ය කතා කිරීම පමණක් නෙමෙයි, සත්‍ය ප්‍රකාශ කිරීම පමණක් නෙමෙයි, සත්‍ය ජීවත් කරනවා. එකම සත්‍යයි තියෙන්නේ. යේසුස් වහන්සේ කිව්වා මම තමයි සත්‍යය. මාර්ගයද ජීවනයේද සත්‍යද මම. දෙවියන් වහන්සේගේ වචනය අපි තුළට එදරව් වෙන්නේ අප මුදවා ගත්තා වූ සෙනගේ පංකාරයන් නිසා. මුදවා ගැනීමේ ක්‍රියාවලියට භාජනය වුණාම අපිට හැකියාව ලැබෙනවා අපේ යේසුස් වහන්සේගේ ලේ තුලින් අපිට සම්පූර්ණම පාපිෂ්ඨත්වයෙන් මිදෙන්න. පාපිෂ්ඨත්වයෙන් මිදුණා කියන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ නැවත ඉපදීමක් පමණක් නෙවෙයි, සුද්ධාත්මයන් වහන්සේගේ පරිපූර්ණ වීම. සුද්ධාත්මයන් වහන්සේගේ පරිපූර්ණ වීම කියන්නේ දෙවියන් වහන්සේගේ සත්‍ය අපේගේ ශරීරගත වීම, සත්‍ය ශරීරගත වීම තුළින් අපේ ජීවිතය සත්‍යයක් බවට පත් වෙනවා. සත්‍ය කියන්නේ දෙවියන් වහන්සේගේ වාක්‍ය, දෙවියන් වහන්සේගේ සිත, දෙවියන් වහන්සේගේ මනස, දෙවියන් වහන්සේ කැමැත්ත, දෙවියන් වහන්සේ රස. අපි සත්‍යයක් වීම. දෙවියන් වහන්සේ තමයි සත්‍ය. දෙවියන් වහන්සේගේ වචනේ තමයි සත්‍ය. වෙන කිසි දෙයක් නෑ සත්‍ය. අපි දෙවියන් වහන්සේගේ, ඒ තමයි යේසුස් වහන්සේගේ උස පහත් මහත් පළල බර සත්‍ය වචන වාක්‍යයන්. අන්න එවැනි සම්දිස්ථානයකට අපි පත් වෙනකොට දෙවියන් වහන්සේ අපි දකින්න අපි ඒ ස්වරූපයේ, ඒ ශරීරගත ඒ ස්ථානයට වමුණාම යේසුස් වහන්සේගේ ප්‍රකාශ වීම සිදු වෙනවා. අපගේ සම්පූර්ණම ගැලවීමේ, මුදවා ගැනීමේ සම්පූර්ණත්වය ඉටු කිරීම නිසා. දායෝක්තුමා කියනවා මම මගේ ගැලවුම්කරු ජීවමාන ගැලවුම්කරු. ගැලවුම්කරු ජීවමානයි බව මම දන්නවා. එදා ගැලවුම්කරුගේ ක්‍රියාවලිය සිදු වෙන්නත් ප්‍රථමයෙන් ඔහු දකිනවා මගේ මිදුම්කරු ජීවමානයි. ඒ ජීවමාන මිදුම්කරුගේ ජීවමාන ආත්මය මා තුළ ප්‍රකාශ වෙන විට ජීවමාන සත්‍ය ජීවමානයි. සත්‍ය මා තුළ ජීවත් වීම තුළින් සත්‍ය මා තුළින් ප්‍රකාශ වෙනවා. සත්‍ය උදෙසා මා කැප වෙනවා. යේසුස් වහන්සේගේ සම්පූර්ණත්වය මා තුළින් ප්‍රකාශ වෙන විට මා මුදවා ගැනීමේ ප්‍රබල සම්දිස්ථානයකට පැමිණෙනවා. ඒ සම්දිස්ථානයට පැමුණාම
මට ඊළඟ පියවරට යෑමට දෙවියන් වහන්සේ සූදානම් කළා. අන්න ඒ සැදී පැහැදී කිරීම උදෙසා තමයි සහෝදර සහෝදරනි දෙවියන් වහන්සේගේ මුදවා ගැනීමේ ක්‍රියාවලියට අපි භාජනය වෙලා තියෙනවා. ගැලවීම පමණක් නෙමෙයි. මුදවා ගන්නේ යේසුස් වහන්සේ තෝරාගත්තා වූ පෙර තෝරාගත්තා වූ මනමාලි. ඒ මනමාලි තුල පමණයි සත්‍ය තියෙන්නේ. උන් සත්‍ය තුලින් සත්‍ය ජීවත් වෙන උන් තුල. සත්‍ය ප්‍රකාශන. සත්‍යෙන් සත්‍යයට. ඇදහිල්ලෙන් ඇදහිල්ලට පමණයි සත්‍යෙන් සත්‍යයට. අනේ එවැනි සත්‍ය දෙවියන් වහන්සේ දුන්නා වූ ඒ නිර්මල සත්‍ය පුතුලින් ප්‍රකාශ වෙන්නට අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මහිමයට පත් කරනවා. අපගේ ආදරණීය පියාණන් වහන්සේ අප දුන්නා මේ සත්‍ය වහන්සේට සුදුවන්තය. සත්‍යයෙන් ප්‍රකාශනය. සත්‍යයෙන් පිරිසුදු වීම. සත්‍යයෙන් පරිපූර්ණ වීම පමණක් නෙමෙයි, සත්‍යයෙන් පිරිසුදු වීම, සත්‍ය තුළ ජීවත් වීම, සත්‍ය ප්‍රකාශ කිරීම අපගේ මුදවා ගැනීමේ ප්‍රබල අධ්‍යාලම, ප්‍රබල ප්‍රකාශයම. අන්නේ ප්‍රකාශ වීම තුළින් පමණයි සහෝදර දෙවිය අපගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේ අපිව සූදානම් කරන්නේ අපගේ ඔසවා ගැනීමේ ක්‍රියාවලියට නතු කරලා අපගේ මුදවා ගැනීම සම්පූර්ණ කරනවා. සියලු දෙනාම ඔබ වහන්සේට බාර වෙන්නේ අපි සියලු දෙනාම යේසුස් වහන්සේගේ මහිමාන්විත ප්‍රකාශ වීම තුල සිට නිසා ඔබ ඒ අවබෝධ කරගන්න නිසා අපි වහන්සේට අනේක වාරයක් සිදුවන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය. සියලු දෙනාම දෙවියන් වහන්සේගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.